අයිබෝන් දුවපුතේ අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපි 11 වසරට අදාළ සම්භාවිතාව පළවෙනි කොටසක් කලින් කරලා තියෙනවා. එතකොට පුතේ මේ වීඩියෝ එකේම දෙවෙනි කොටස තමයි මේ අද අපි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ සම්භාවිතාව පාඩමේම ඉතිරි කොටස තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට පුතේ අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරා සම්භාවිතාව කියන්නේ මොකක්ද? ඊළඟට එක පරීක්ෂණයකදී එක සිද්ධියක් අරගෙන ඒ සිද්ධියට අදාළ සම්භාවිතාව හොයන්නේ කොහොමද? නියදී අවකාශය කියන්නේ මොකක්ද? ඊළඟට ලක්ෂ ප්‍රස්ථාරයක් භාවිතයෙන් එකවර සිදු කරන සිදුවීම් දෙකක් එකවර සිදු කරන පරීක්ෂණ දෙකකට අදාළ සිද්ධියක සම්භාවිතාව හොයන හැටි ලක්ෂ ප්‍රස්ථාරයක් භාවිතයෙන් කොහොමද කරන්න කියලා අපි කලින් වීඩියෝ එකේදී කරලා තියෙනවා. එතකොට කවුරු හරි දරුවෙක් සම්භාවිතාව දෙවෙනි කොටස නම් අද මේ ඉස්සරෝම බලන්නේ. මේක බලන්න කලින් පුතේ පළවෙනි කොටස බලලා ඉන්න. මොකද පළවෙනි කොටසත් එක්ක සම්බන්ධයි මේ දෙවෙනි කොටස. සමහර කෙනෙකුට ඒක බලන්න නැතුව මේක බැලුවට තේරුමක් නැති වෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේක බලන්න කලින් පළවෙනි කොටස බලන්න නැත්නම් පළවෙනි කොටස බලලා ඉන්න පුතේ දෙවෙනි වීඩියෝ එක මේ කොටස බලන්න කලින්. හරි. එතකොට මතක් කරගන්න පළවෙනි කොටස බලපු කට්ටිය අපි පළවෙනි වීඩියෝ එකේ අන්තිමදී කතා කරා ලක්ෂ ප්‍රස්ථාරයක් භාවිතයෙන් සම්භාවිතාව හොයන හැටි. එතකොට ඒකෙදි මම ලක්ෂ ප්‍රස්ථාරය ප්‍රතිස්ථාපන සහිත අවස්ථාව සහ ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව කියලා කොටස් දෙකක් යටතේ ඉගෙනුවා. ඉතින් අද අපි රුක් සටහන පාවිච්චි කරලා කොහොමද නියදී අවකාශය නිරූපණය කරන්නේ? ඊළඟට රුක් සටහන පාවිච්චි කරලා කොහොමද අපි සම්භාවිතාවය ගණනය කිරීම කරන්න කියලා අද මම කියලා දෙනවා. ඉතින් මේකත් මම ප්‍රතිස්ථාපන සහිත රුක් සටහන සහ ප්‍රතිස්ථාපන රහිත රුක් සටහන කියලා කොටස් දෙකකට ඔයාලට කියලා දෙන්න තමයි මම මේ හදන්නේ. එහෙමනම් පුතේ අපි අනුමාත්‍රිකාවක් ලියාගමු හැමෝම. රුක් සටහන් අනුමාත්‍රිකාවක් ලියාගන්න රුක් සටහන් රුක් සටහන් කියලා ලියාගන්න අනුමාත්‍රිකාවක්. ඒකේ පළවෙනි කොටස ඒ කියන්නේ රෝම ඉලක්කම 1 රුක් සටහන් කියලා අනුමාත්‍රිකාව ලියලා රෝම ඉලක්කම 1 දාලා ලියාගන්න. ප්‍රතිස්ථාපන සහිත රුක් සටහන ප්‍රතිස්ථාපන සහිත රුක් සටහන. හරි. එහෙමනම් අපි මේකෙදි ගන්න උදාහරණයක් අර කලින් වීඩියෝ එකේදී අපි කරපු ලක්ෂ ප්‍රස්ථාරයේ භාවිතයෙන් හදපු ගානම තමයි මම මේ රුක් සටහන ගාන හදන්නත් පාවිච්චි කරන්නේ. මොකද ඒකට හේතුව එතකොට ඔයාලට මේ ලක්ෂ ප්‍රස්ථාරයේ සහ රුක් සටහනේ තියෙන විශේෂත්වයන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ලක්ෂ ප්‍රස්ථාරයේ භාවිතයෙන්ද මේ වගේ ගානක් හදද්දි ලේසි වෙන්නේ. එහෙම නැත්නම් රුක් සටහන පාවිච්චි කරලා හදන එකද ලේසි වෙන්නේ. ඔය කියන ඔයාලට මේක සංසන්දනාත්මකව මේ දෙන්නගේ විශේෂත්වයන් අඳුර ගන්න පුළුවන් වෙන හින්දා මම ලක්ෂ ප්‍රස්ථාරයට පාවිච්චි කරපු උදාහරණයම මෙන්න මේ රුක් සටහනටත් පාවිච්චි කරන්න තීරණය කරා. එමනම් පුතේ අපි ඒ උදාහරණයේ මෙන්න මෙහෙම එකක් කීවේ භාජනයක හැඩයෙන් හා තරමින් සමාන. මම පස්සේ ලියන්න දෙන්නම්. ඉස්සෙල්ලා මම කතාව මතක් කරලා ඉන්නම්. එතකොට අපි මේ උදාහරණේ ගත්තේ මෙන්න මෙහෙම එකක්. භාජනයක හැඩයෙන් හා තරමින් සමාන රතු පාට බෝල 3කුයි නිල් පාට බෝල 2කුයි තියෙනවා කීවා. එතකොට ප්‍රතිස්ථාපන සහිත අවස්ථාවේදී වෙන්නේ අපි පළමුව අහඹු ලෙස භාජනයෙන් බෝලයක් ඉවතට ගන්නවා. එතකොට ඒක තමයි අපේ එක පරීක්ෂණයක්. දැන් මේක පරීක්ෂණ දෙකකට සම්බන්ධයිනේ නේද? පළමු ගැනීම දෙවන ගැනීම කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පළමු වර දෙවන වර කියලා ගන්නත් පුළුවන්. නැත්නම් පළමු පරීක්ෂණය දෙවන පරීක්ෂණය කියලා ගන්නත් පුළුවන්. ඒක අපේ ගානේ හැටියට අපි පළමුව ගැනීම සහ දෙවනුව ගැනීම කියලා ගමු. එතකොට ගානෙන් ගානට ඒක අපිට වෙනස් කරලා ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් පැටලෙන්නේ නැති වෙන්න. ඒවා මම සවිස්තරව කියලා දෙන්නම්. ඉස්සෙල්ලා පොඩ්ඩක් අහගන්න සිද්ධිය. එතකොට පුතේ ප්‍රතිස්ථාපන සහිතයි කියන එකෙන් අදහස් වෙන්නේ අපි පළමු වර අහඹු ලෙස භාජනයෙන් ඉවතට ගන්නාලද බෝලේ වර්ණය සටහන් කරගෙන ඒ බෝලය නැවතත් භාජනයට දානවා කියන එක. ඒකනේ ප්‍රතිස්ථාපනය ප්‍රතිස්ථාපනය කරා නැවත තිබ්බ තැනින් තිබ්බා. අන්න ඊළඟට ආපහු භාජනය ඇතුලේ බෝල 5ක් තියෙනවා. එහෙනම් අපි අහඹු ලෙස දෙවනු පරීක්ෂණයේ එහෙම නැත්නම් දෙවන ගැනීමෙදිත් ආපහු බෝලයක් ඉවතට ගන්නවා.
එතකොට ඔන්න ඔය පළමු ගැනීම කියන දේ එක පරීක්ෂණයක් විදිහටත් දෙවන ගැනීම කියන එක තවත් පරීක්ෂණයක් විදිහටත් අපි සලකලා මෙන්න මේ පරීක්ෂණ දෙකේදී ලැබෙන ප්‍රතිඵලයන්ගේ නියැදි අවකාශයන් අපි රුක් සටහනක සටහන් කරලා ඒකෙදි අපිට ගන්න පුළුවන් සිද්ධියක සම්භාවිතාවය ගණනය කිරීම තමයි අපි මේ කරන්න හදන්නේ. හරි. එහෙනම් අපි ගාන ලියාගමු පුතේ පොඩ්ඩක් ආපහු ලියා ගන්න මෙන්න මෙහෙම. හැඩයෙන් හා තරමින් සමාන රතු පාට වීදුරු බෝල 3ක් හා නිල් පාට වීදුරු බෝල දෙකක් භාජනයක ඇත. මින් අහඹු ලෙස බෝලයක් ඉවතටගෙන එහි වර්ණය සටහන් කර නැවත එය භාජනයට දමා දෙවනුව අහඹු ලෙස බෝලයක් ඉවතට ගනී. හරි. අපි රුක් සටහන ඇඳලා ප්‍රශ්න ටික ලියමු. මොකද මට මතක හැටියට අපි ප්‍රශ්න 4ක් කරා. මම මේ ප්‍රශ්න 4ම ආපහු ඔයාලට දෙන්නම්. ඒ ප්‍රශ්න 4 අපි රුක් සටහන ඇඳගෙන රෝම ඉලක්කම 1 2 3 දාලා හරිය මොකක් හරි දාලා අපි ලියාගමු. ලියාගෙන ඒ ප්‍රශ්න වලට අදාළ උත්තර ටික හොයලා බලමු. අර ලක්ෂ්‍ය ප්‍රස්ථාරයෙන් හම්බෙච්ච උත්තර ටිකමද හම්බෙන්නේ කියන එක. හරි. අපි එහෙනම් පුතේ පළවෙනි දේ රුක් සටහන අඳින එක මම ඔයාලට මෙන්න මෙහෙම කතාවක් කියන්නම්. පුතේ බලන්න ඕනේ දැන් මේ පරීක්ෂණය දැන් බලන්න එකම පරීක්ෂණය දෙපාරක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න මම මේ රුක් සටහන අඳින්න ඔයාලට ඕන මූලික අවශ්‍යතා ටික කියලා දෙන්න හදන්නේ. එහෙනම් හොඳට අහගන්න. පුතේ අපි මේ පරීක්ෂණය දෙවතාවක් කරලා තියෙනවා. එකම පරීක්ෂණයනේ මෙතනදි කරන්නේ. එහෙමනම් පළමු වර මේ භාජනයට අත දාලා අපි බෝලයක් ඉවතට ගන්නවා. ඒ ඉවතට ගත්ත බෝලය මොන පාටද කියලා අපි සටහන් කරගන්නවා. සටහන් කරගෙන නැවත භාජනයට මේ බෝලය දානවා. එහෙනම් ඔන්න ඔතෙන්ට එනකන්නේ පළමු ගැනීම කියන සිද්ධිය තියෙන්නේ. ඒ කියන්නේ පරීක්ෂණය තියෙන්නේ. පළමු ගැනීම කියන පරීක්ෂණය තියෙන ඔන්න ওই ටික. එහෙමනම් මේ පළමු ගැනීම කියන පරීක්ෂණයෙන් අපිට ලැබෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් මොනවද කියලා අපි හිතන්න ඕනේ. දැන් මේ බලන්න. මෙන්න මේක තමයි ඔය කියන භාජනය. මේක තමයි ඔය කියන අර අහඹු ලෙස අපි බෝලයක් ඉවතට ගන්නා භාජනය. දැන් මේ භාජනය ඇතුලේ තමයි ඔය කියන කට්ටිය ඉන්නේ. මම රතු නිල් කියලා ඔන්න ලකුණු කරා. එහෙමනම් මේකට අත දාලා අහඹු ලෙස බෝලයක් ඉවතට ගද්දි ඒ අරගෙන පුතේ අපි බලන්නෙත් මෙයාගේ පාට නේද? අපි මෙයාගේ වෙන කිසිම දෙයක් බලන්නේ අපි එළියට ගත්ත බෝලේ වර්ණය සටහන් කරගන්නේ. එහෙමනම් මේ පාට ගැන තමයි මේ පරීක්ෂණය කරන්නේ. එතකොට අපි කවුරු හරි කෙනෙක් මේකට අහඹු ලෙස අත දාලා බෝලයක් ඉවතට ගත්තාම බලන්න අපිට හම්බෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් මොනවද කියලා. අපිට හම්බෙන්න පුළුවන් රතු පාට බෝලයක් නේ? කෙනෙකුට අත දාලා මේකෙන් රතු පාට බෝලයක් ඉවතට ගන්න පුළුවන්. කෙනෙකුට බැයිද මේකෙන් නිල් පාට බෝලයක් එළියට ගන්න? පුළුවන් නේ? එහෙනම් එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙකක් අපිට තියෙනවා පුතේ. මොකද්ද? එක්කෝ රතු පාට බෝලයක් හම්බෙනවා, එක්කෝ නිල් පාට බෝලයක් හම්බෙනවා. එතනින් එහාට මේක ඇතුලේ අපිට වෙනස් ප්‍රතිඵලයන් ලැබෙන්නේ නැහැ නේ. බෝලයක් ඉවතට ගන්නවා නම් අනිවාර්යයෙන්ම එක්කෝ එක රතු වෙන්න ඕනේ, එක්කෝ එක නිල් පාට වෙන්න ඕනේ. හරි. එහෙමනම්
ඔන්න අපි පළවෙනි ගැනීම කියන පරීක්ෂණයට අදාළ එකිනෙකට වෙනස්ව හම්බෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි තියෙන්නේ කියලා තීරණය කරා. ඒ දෙක තමයි එක්ක රතු එක්ක නිල්. පැහැදිලිනේ? එක්ක රතු එක්ක නිල්. එහෙනම් මෙන්න මේ විදිහට අපිට රුක් සටහන අදින්න පුළුවන්. අපි ආරම්භක ලක්ෂයක් කොතන හරි ලකුණු කරගෙන ඔන්න අපි රුක් සටහනේ එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙක නිරූපණය වන විදිහට අතු දෙකක් ඇඳා. රුක් සටහනක් කියන්නේ මේ ගහක් කියන එක රුක් කියන්නේ. එතකොට ඒ ගහේ ආරම්භය මෙතන. ආරම්භය මෙතනින් පටන් ගත්තාම අපිට හම්බෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ප්‍රතිඵල වර්ග දෙකක්. එතකොට මොකද්ද? එක්කෝ රතු එක්කෝ නිල්. දැන් කවුරුවත් හිතන්න එපා දෙකම එකපාර හම්බෙනවා කියලා. ඔන්න ඔතන තමයි වරද්ද ගන්න. සමහර ළමයි හිතනවා මෙහෙම රුක් සටහන ඇඳ ගමන් එහෙනම් මූ අත දාලා බෝලයක් ගද්දි පාට දෙකම හම්බෙලා. එහෙම වෙන්න බෑනේ පුතේ මේක ප්‍රායෝගිකව හිතන්න. හරි? මේ කරන පරීක්ෂණේ ප්‍රායෝගික පැත්ත හිතන්න ඔයාලා. ඔයාලා මේ පරීක්ෂණය කරනවා. එකපාරකට අත දාලා එක බෝලයයි ගන්න පුළුවන්. එතකොට ඔයාලා මයෙන් අහනවා ඇයි එහෙනම් පාට දෙකම ඇඳේ? මම මේ අඳින්නේ පුතේ ගත්ත එක නෙමෙයි. වෙන්න පුළුවන් එක. නේ? දැන් කවුද කියන්නේ මේකෙන් ඉස්සරවම රතු හම්බෙයි කියලා? අපිට ඒක කියන්න බෑනේ. ඒක නෙමෙයි අහඹු පරීක්ෂණ කියලා කියන්නේ. සසම්භාවී පරීක්ෂණ කියන්නේ ඒක නෙමෙයි වඩ. නේද? එහෙමනම් අපි මේ රුක් සටහනෙන් නිරූපණය කරන්නේ හොඳට මතක තියාගන්න වෙච්ච දේ නෙමේ. එහෙනම් වෙන්න පුළුවන් සියලුම දේ. පැහැදිලිද? රුක් සටහනකින් හෝ ලක්ෂ ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න පුතේ වෙච්ච දේ නෙමේ. වෙන්න පුළුවන් සියලුම දේ. අන්න එතන හරියට අවබෝධ කරගන්න. මේ වෙච්ච දේ නෙමේ අපි මේ ඇඳලා තියෙන්නේ. වෙන්න පුළුවන් සියලුම දේ තමයි මේ ඇඳලා තියෙන්නේ. හරි. එහෙමනම් මෙන්න මේක මම නම් කරනවා මේ විදිහට කඩ ඉරක් දාලා මේ ටික මම නම් කරනවා පළමු ගැනීම කියලා. මේ තමා පළමු ගැනීම. මේ පරීක්ෂණයේ ඉතින් පළමු ගැනීම දෙවන ගැනීම කියලා ගන්න පුළුවන්නේ. ඕනේ නම් මෙතන පළමු පරීක්ෂණය දෙවන පරීක්ෂණය කියලා ලියන්නත් පුළුවන්. හරි? ඒක කැමැත්තා. එහෙනම් දැන් අපි බලමු පළමු ගැනීමේදී රතු පාට බෝලයක් ලැබෙන්න පුළුවන් සම්භාවිතාව මොකක්ද කියලා. එහෙනම් දැන් ඔන්න මම මේ අත්ත උඩ පළමු ගැනීමේදී රතු පාට බෝලයක් ලැබෙන්න පුළුවන් සම්භාවිතාව ලියනවා. බලන්න බෝල 5ක් තියෙනවා. 5න් 3ක් රතු පාටයි. එහෙනම් පළමු ගැනීමේදී රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. පළමු ගැනීමේදී රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. පැහැදිලිද? ඒ වගේම පළමු ගැනීමේදී නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. හේතුව ඔක්කොම බෝල 5ක් තියෙනවා. බෝල 2යි නිල් පාට ඒවා තියෙන්නේ. එහෙනම් ඔන්න පළමු ගැනීම කියන පරීක්ෂණයට අදාළව අපි රුක් සටහන ඇඳා. ඒ වගේම රුක් සටහනේ අදාළ සම්භාවිතාවෙනුත් ලීවා. මං හිතනවා හොඳට පැහැදිලි වෙන්න ඇති හැමෝටම කියලා. හරි. දැන් පුතේ අපි බලන්න ඕන දෙවන ගැනීම කියන පරීක්ෂණයට අදාළව මේකේ අත්තු කොහොමද විහිදෙන්නේ කියලා. මේකේ අතු ටික කොහොමද විහිදිලා යන්නේ කියන එක. එහෙමනම් හොඳට මතක තියාගන්න දැන් මේ පළවෙනි පරීක්ෂණයේදී රතු පාට බෝලයක් හම්බුණා කියලා නෙමෙයිනේ මේ ඇඳලා තියෙන්නේ. හම්බෙන්න පුළුවන් කියලා. පළවෙනි පරීක්ෂණයේදී නිල් බෝලයක් හම්බුණා කියලා නෙමෙයිනේ මේ ලියලා තියෙන්නේ. හම්බෙන්න පුළුවන් කියලා. පැහැදිලි නේද? එහෙනම් දැන් අපි මෙන්න මෙතෙන්ට ඇවිල්ලා හිතනවා. මොකද්ද? දැන් මෙතෙන්ට ආවා කියන්නේ කෙනෙක් මේ ගහේ මුල ඉඳලා මෙතෙන්ට ආවා කියන්නේ එයා හිතලා තියෙන්නේ එයාට පළවෙනි ගැනීමේදී රතු බෝලයක් හම්බුණා කියන එක. පැහැදිලි නේද? එයා හිතන්නේ එයාගේ පළවෙනි ගැනීමේදී රතු බෝලයක් හම්බුණා කියලා. ඉතින් පුතේ ඒ ගත්ත රතු බෝලයක් නැවතත් මේක ඇතුළට දාලානේ නේ. එහෙනම් මෙන්න පළවෙනි අවස්ථාවේ රතු බෝලයක් හම්බෙලා දෙවෙනි අවස්ථාවේ හම්බෙන්න පුළුවන් බෝලවල සම්භාවිතාව නිරූපණය කරන්න මම රුක් සටහන දීර්ඝ කරා. එහෙනම් මෙහෙම හිතන්න පළවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් හම්බෙලා ඔයාට දෙවෙනි අවස්ථාවෙත් රතු පාට බෝලයක් හම්බෙන්න බැයිද? පුළුවන් නේ. පළවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් හම්බෙලා ඔයාට දෙවෙනි අවස්ථාවේ නිල් පාට බෝලයක් හම්බෙන්න බැයිද? ඒත් පුළුවන්. පුළුවන් වෙන්න පුළුවන් දේවල් නේ. පළවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් හම්බෙලා දෙවෙනි අවස්ථාවත් රතු පාට එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි අවස්ථාව නිල් එකක් වෙන්න පුළුවන්. ඒ මොකද්ද? පළවෙනි අවස්ථාවේ රතු එකක් හම්බුණා.
ඉතින් පුතේ පළවෙනි අවස්ථාවේ නිල් එකක් හම්බුණත් ඔය කතන්දරේ ඔහොමම වෙන්නේ නැද්ද? වෙනවනේ. බලන්න. පළවෙනි අවස්ථාවේ කාට හරි නිල් පාට බෝලයක් හම්බෙනවා. එයාට බැයිද පුතේ දෙවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් ගන්න? පුළුවන්නේ. දෙවෙනි අවස්ථාවේ යට රතුයක් හම්බෙන්න පුළුවන්නේ. ඉතින් පළවෙනි අවස්ථාව නිල් පාට බෝලයක් හම්බෙලා දෙවෙනි අවස්ථාවෙත් නිල් පාට බෝලයක්ම හම්බෙන්න බැයිද? ඒකත් වෙන්න පුළුවන් දෙයක් නේ? ඒකත් වෙන්න පුළුවන් දෙයක්. එහෙනම් මෙන්න අපි දෙවන ගැනීමට අදාළ රුක් සටහන දීර්ඝ කරා. දෙවන ගැනීමට අදාළ රුක් සටහන දීර්ඝ කරා. එහෙනම් දැන් අපි සම්භාවිතාවයන් ටික ලියලා බලමු. දැන් බලන්න පළවෙනි අවස්ථාවේ රතු පාට බෝලයක් හම්බෙලා ඒකේ වර්ණය සටහන් කරගෙන ආපහු භාජනයට දාලා. එහෙනම් දැන් මෙතෙන්ට ආවා කියන්නේ ආපහු භාජනය ඇතුලේ බෝල පහක්ම තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. එහෙනම් පුතේ දෙවෙනි අවස්ථාවේ රතු පාට එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවයත් 5න් 3යි. නේ? මොකද දෙවෙනි අවස්ථාවෙත් මේක ඇතුලේ බෝල පහක්ම තියෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේ නිල් පාට එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවයත් 5න් 2යි. කිසිම වෙනසක් වෙලා නැහැ. හරි. ඔය මොකද්ද? පළවෙනි අවස්ථාවේ රතු හම්බුණා නම්. ඉතින් අපි හිතනවා දැන් පළවෙනි අවස්ථාවේ නිල් හම්බුණා කියලා. ඉතින් පළවෙනි අවස්ථාවේ නිල් හම්බුණත් ඒකත් ආපහු භාජනයට දාලානේ. එහෙනම් දෙවන අවස්ථාවේදී රතු හම්බෙන්න තියෙන්නේ 5න් 3ක්ම තමයි. පැහැදිලිද? ඔන්න ඔතන පටල ගන්න එපා. දැන් මේ හිතුවේ පළවෙනි අවස්ථාවේ රතු හම්බුනොත් මේ වැඩේ වෙනවා කියලා. දැන් මේ හිතන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේ නිල් හම්බුනොත් දෙවෙනි අවස්ථාවේ රතු හම්බ වෙනවා කියලා හිතන්නේ. ඉතින් පළවෙනි අවස්ථාවේ නිල් එකක් හම්බුණත් ඒක ආපහු දාලා තමයි දෙවෙනි වර ගන්න එළියට. එතකොට මෙන්න මෙතන තියෙනවා පළවෙනි අවස්ථාවේ නිල් බෝලයක් හම්බෙලා ඒකේ වර්ණය සටහන් කරගෙන නැවත භාජනයට දාලා දෙවනුවත් නිල් බෝලයක් හම්බෙනවා. ඉතින් දෙවනුවත් එහෙනම් නිල් බෝලයක් හම්බෙන්න තියෙන සම්භාවිතාව 5න් 2යිම තමයි. පැහැදිලිද? 5න් 2යිම තමයි. එහෙනම් පුතේ අපිට දැන් මෙන්න මේ රුක් සටහනේ පළමු ගැනීම සහ දෙවන ගැනීමට අදාළව රුක් සටහන ඇඳලා අදාළ සම්භාවිතාවයනුත් මෙයාලගේ අතු උඩ දාලා අපි තියනවා. දැන් අපිට පුළුවන් මේකේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල මොනවද හම්බෙලා තියෙන්නේ කියලා බලන්න. මේ බලන්න පුතේ. මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි රුක් සටහනක අත්තේ කෙලවරෙන් තමයි නිරූපණය වෙන්නේ එකිනෙකට වෙනස් සිදුවීම. මේ අතුවල කෙලවරින් නිරූපණය වෙන්නේ. එතකොට මේ අතුවල කෙලවරට අපිට එකපාර යන්න බෑ. හොඳට මතක තියාගන්න ගහේ මුල ඉඳලා තමයි අත්තේ අග්ගිස්සට යන්න ඕනේ. ඔයාලට ගහකට නගින්න කිව්වොත් එහෙම උස ගහකට නගින්න කිව්වොත් කාට හරි පුළුවන් ද අත්තක කෙලවරේ ඉඳලා ගහ මුලට එන්න? නෙමෙයි. අපි කරන්නේ ඒක නෙමෙයිනේ නේ. අපේ සාමාන්‍යයෙන් අපි කරන්නේ ගහේ මුල ඉඳලා අත්ත කෙලවරට යන එක. පැහැදිලි නේද? එහෙනම් මතක තියාගන්න ගහේ මුලින් පටන් අරන් යන්න ඕනේ අත්තේ කෙලවරට. එහෙනම් අපි මුලින් පටන් ගත්තා මෙන්න මුල. මෙතෙන්ට ආවා රතු පාට එකක් හම්බුණා පළවෙනි අවස්ථාවේ. එහෙනම් මම R කියලා නිරූපණය කරා. දෙවෙනි අවස්ථාවත් රතු. මෙතෙන්ට ආවා මෙතෙන්ට ගියා මෙතෙන්ට ගියා. දෙවෙනි අවස්ථාවත් රතු. එහෙනම් මෙන්න මේ අත්තේ කෙලවරෙන් නිරූපණය වෙන්නේ අවස්ථා දෙකේදීම රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව. එහෙමනම් අපිට මෙන්න මේ අත්තේ කෙලවර ගැන හිතන්න පුළුවන්. දැන් මේකේ අපි ගත්තොත් ඒ ආරම්භය මෙතනමයි. එහෙනම් මුලින්ම රතු එකක් හම්බෙලා ඊළඟට හම්බෙලා තියෙනවා මේ මුලින්ම රතු ඊළඟට නිල්. හරි නේද? ඊළඟට අපි මෙන්න මේ අත්තේ කෙලවරට ගියොත් බලන්න දැන් මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. මෙයාගේ මුලින්ම හම්බෙලා තියෙන නිල් එකක් ඊළඟට රතු එකක්. එහෙනම් නිල් රතු. ඊළඟට මෙතනින් අපි මේ කෙලවරට ගියොත් මුලින්ම නිල් දෙවනුවත් නිල්. එහෙනම් ඔන්න අපි එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් 4ක් මේ රුක් සටහනේ මෙන්න මේ පළමු ගැනීම සහ දෙවන ගැනීම කියන පරීක්ෂණ දෙකම සලකපුවාම එකිනෙකට වෙනස් සිද්ධීන් 4ක් අපි කතා කරනවා. ඒ තමයි පළවෙනි වර රතු දෙවන වරත් රතු. පළමු ගැනීම රතු දෙවන ගැනීම නිල්. ඊට පස්සේ මෙතනදී පළමු ගැනීම නිල් දෙවන ගැනීම රතු. මේකෙදි පළමු ගැනීමත් නිල් දෙවන ගැනීමත් නිල්. ඔන්න එහෙනම් අපිට එකිනෙකට වෙනස් අවස්ථා 4ක් සිද්ධි 4ක් මේකෙන් හම්බ වෙනවා. දැන් පුතේ අපි අර ප්‍රශ්න ටිකට උත්තර ලියා ගමු. මම මේකෙදි
පළවෙනි ප්‍රශ්නේ විදිහට ලක්ෂ ප්‍රස්ථාරයෙන් ඔයාලගෙන් අහලා තියෙනවා අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීමේ සම්භාවිතාව හොයන්න කියලා. එහෙනම් ඒකම අපි මෙතනත් ලියාගමු. ලියාගන්න මේකෙන් මම අහන පළවෙනි ප්‍රශ්නය දැන් මේ රුක් සටහන පාවිච්චි කරලා අපි ඒවට උත්තර ලියන්න ඕනේ. මම ලියන හැටි පෙන්නන්නම්. එහෙනම් මම අහන පළවෙනි ප්‍රශ්නය අවස්ථා දෙකේදීම රතු බෝල ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම රතු බෝල ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම රතු බෝල ලැබීමේ සම්භාවිතාව. හරි. එහෙනම් දැන් ඔය අහන ප්‍රශ්නයට අදාළව ප්‍රතිඵලය කොහෙද තියෙන්නේ කියලා අපි මේ හතර දෙනාගෙන් බලන්න ඕනේ. බලන්න පුතේ මේ හතර දෙනා ලියාගන්න එකේ වාසිය ඒකයි. එහෙනම් දැන් අපෙන් අහන ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න අහන්නේ අවස්ථා දෙකේදීම පළමු ගැනීමත් රතු පාට වෙලා දෙවන ගැනීමත් රතු පාට වෙන සිද්ධියේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. එහෙමනම් මෙන්න මෙතන තමයි ඔය කියන සිද්ධිය තියෙන්නේ. පළමු ගැනීමත් රතු, දෙවන ගැනීමත් රතු. එහෙනම් අපි ඒකත් මෙතන ලියාගන්න. RR කියන සිද්ධිය ගැන තමයි ඔය අහන්නේ. එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙමයි මේකේ සම්භාවිතාවය ගණනය කරන්න පුතේ. මෙන්න මේ RR කියන සිද්ධියට අදාළ සම්භාවිතාව තමයි අපි දැන් ගණනය කරන්න හදන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න අපි රුක් සටහනක ආරම්භක ලක්ෂයේ ඉඳලා මේ අතු දිගේ ගමන් කරද්දී ඒ වාගේ සම්භාවිතාවයන් ගුණ කරගෙන යන්නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉඳලා මෙතෙන්ට එද්දී මෙන්න මේ අතු වල තියෙන සම්භාවිතාවයන් ගුණ කරන එක අපි කරන්නේ. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 5න් 3යි ඔන්න මෙතන ඉඳලා මෙතෙන්ට ගියා. මෙතන ඉඳලා මෙතෙන්ට යද්දී ඊළඟට වරක් 5න් 3යි. එහෙනම් අපිට උත්තරයක් එනවා 5 වරක් 5 25යි මේ වරහන ආයෝනේ නෑ. 3 වරක් 3 9යි කියලා. හරි. ඔන්න පළවෙනි වීඩියෝ එක පළවෙනි කොටස බලපු අයට පෙරලලා බලන්න පුළුවන්. ඇත්තටම අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීමේ සම්භාවිතාවය ලක්ෂ ප්‍රස්ථාරයේදී 25න් 9 දාවේ කියලා. හැබැයි එතන බලද්දී ලක්ෂ ප්‍රස්ථාරය වල බලන්න ඕනේ ප්‍රතිස්ථාපන සහිත ලක්ෂ ප්‍රස්ථාරය රහිත එක එහෙම නෙමෙයි රහිත එකේ වෙනස් වෙනවා. සහිත එක බලන්න ඕනේ. හරි. ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. ලියා ගන්න දෙවෙනි ප්‍රශ්නය. අංක 2 දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ලියා ගන්න පුතේ. මම මෙහෙම අහලා තිබ්බේ මේ වර්ණ දෙකකින් යුත් බෝල ලැබීමේ සම්භාවිතාවය. හරි අපි ලියමු මෙහෙම. වර්ණ දෙකකින් යුත් බෝල ලැබීමේ සම්භාවිතාව සොයන්න. වර්ණ දෙකකින් බෝල ලැබීමේ සම්භාවිතාව. එහෙම ලියන්න. වර්ණ දෙකකින් බෝල ලැබීමේ සම්භාවිතාව සොයන්න. වර්ණ දෙකකින් බෝල ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි. මේ ඒකෙදි කියන එක හරියට තේරුම් ගන්න වර්ණ දෙකකින් බෝල ලැබීමේ සම්භාවිතාව මම අහන්නේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. පළමුව රතු පාට බෝලයක් ලැබිලා දෙවනුව නිල් පාට එකක් හම්බුනොත් වර්ණ දෙකක්නේ. ඒක හරි. එහෙනම් අපිට මෙන්න මේ අවස්ථාව ගන්න වෙනවා ඔය කියන කෙනාගේ සම්භාවිතාවයේ යටතේ. ඊළඟට ඇයි මෙහෙම වෙන්න බෑද? පළමුව නිල් පාට හම්බෙලා දෙවනුව රතු පාට වෙන්න බෑද? පුළුවන් නේද? එහෙනම් අපිට ඔන්න ඔය මම හරි දාලා තියෙන සිදුවීම් දෙකේම සම්භාවිතාවය හොයන්න ඕනේ. පැහැදිලි නේද? වර්ණ දෙකකින් බෝල ලැබීමේ සම්භාවිතාවය කියපුවම පළමුව රතු පාට කෙනෙක් වෙලා දෙවනුව නිල් වුණත් ඒක හරි. පළමුව නිල් වෙලා දෙවනුව රතු වුණත් ඒකත් හරි. එහෙනම් අපිට මෙන්න මේ සිදුවීම් දෙකේම සම්භාවිතාවයන් හොයන්න වෙනවා ඔය කියන අපේ ප්‍රශ්නයට අදාළ උත්තරේ හොයාගද්දි. එහෙනම් අපි මෙන්න මෙහෙම ලියනවා බලන්න RB ඒක එකක් RB ඊළඟට BR ඊළඟ එක BR හරිනේ. පළමුව රතු දෙවනුව නිල් පළමුව නිල් දෙවනුව රතු. එතකොට පුතේ මතක තියාගන්න මෙන්න මේ විදිහට සිද්ධි දෙකක් එහෙම නැත්නම් මේ අතුවල අග්ගිසි දෙකක සම්භාවිතාවය අපි එකවර හොයනවා නම් මේ දෙන්න එකතු කරන එක කරන්නේ.
එහෙනම් ඔන්න මතක තියාගන්න ඕනේ තව තැනක්. මොකද්ද අපි මතක තියාගන්නේ? අත්තක් දිගේ යද්දි ಗುಣ කරගෙන යනවා. අතු දෙකක් තියෙනවා නම් ඒ දෙන්න එකතු කරනවා. හරිනේ. එහෙනම් දැන් ඔන්න අපිට ලියන්න පුළුවන් මෙහෙම. බලන්න RB එකට අදාළ 5න් 3 වරක් 5න් 2. 5න් 3 වරක් 5න් 2 එකතු කිරීම. ඊට පස්සේ BR එකට අදාළ 5න් 2 වරක් 5න් 3. 5න් 2 වරක් 5න් 3. හරි. එහෙනම් අපිට ප්‍රතිඵල එනවා මෙතන 25න් 6 ධන 25න් 6යි. එතකොට උත්තරයක් එනවා 25න් 12යි කියලා. හරි. ලියා ගන්නකො. ලියලා බලන්න කලින් අර ප්‍රතිස්ථාපන සහිත ලක්ෂ ප්‍රස්ථාරෙත් ඕකම දාවේ කියලා. අනිවාර්යෙන් ඕකම ඇවිල්ලා තියෙන්න ඕනේ. ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ. අපි දෙවෙනි ප්‍රශ්නේ එහෙනම් මම ඔයාලට පස්සේ වීඩියෝ එක නතර කරලා හරි ලියා ගන්න වෙලාවක් ඔයාලට පුළුවන් හදා ගන්න නේ. අපි තුන්වෙනි ප්‍රශ්නේත් කතා කරලා මෙමු. එමනම් පුතේ මම මේකෙන් අහපු තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේකෙන් අහන තුන්වෙනි ප්‍රශ්නේ තමයි පළමුව රතු පාට බෝලයක් හම්බෙලා දෙවනුව නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය තමයි මම තුන්වෙනි ප්‍රශ්නෙට අහන්නේ. හරි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. තුන්වෙනි ප්‍රශ්නය පළමුව රතු බෝලයක් ලැබී දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. පළමුව රතු බෝලයක් ලැබී දෙවනුව නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාව. හරි. බලන්න එහෙම සිදුවීම් මේක ඇතුලේ එකයිද තියෙන්නේ දෙකක් තුනක් තියෙනවද කියලා බලන්න. දැන් මේකදී අපිට කියන්නේ පළමුව රතු පාට එකක් වෙන්න ඕනේ දෙවනුව නිල් එකක් වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට තියෙන්නේ මෙන්න මේ සිද්ධිය විතරයිනේ. පළමුව රතු දෙවනුව නිල්. එහෙනම් අපිට මේකෙදි ගන්න වෙන්නේ RB එක විතරයි. ඇයි පුතේ මේකෙදි BR එක ගන්න බැරි? ඒකේ පළමුව නිල් දෙවනුව රතු. එහෙම නෙමෙයිනේ අහන්නේ නේ. පළමුව රතු දෙවනුව නිල් කියලා තමයි අහන්නේ. එහෙනම් අපිට ගන්න වෙන්නේ අන්න අර සිද්ධිය විතරයි. එතකොට බලමු අපි මෙන්න අත්ත දිගේ යනවා අපි 5න් 3 වරක් 5න් 2. එහෙනම් අපි ලියනවා 5න් 3 ගුණ කිරීම 5න් 2යි. උත්තරයක් එනවා අපිට 25න් 6යි කියලා. හරි. ඔන්න ඔය ප්‍රශ්න තුන තමයි මම ප්‍රතිස්ථාපන සහිත ලක්ෂ ප්‍රස්ථාරයේදීත් ඔයාලගෙන් ඇහුවේ මේ ගානටම අදාළව. ඔන්න ඒ ගානම අපි රුක් සටහනක් පාවිච්චි කරලාත් හදලා තියෙනවා. හරි. එහෙමනම් පුතේ අපි වීඩියෝ එක නතර කරලා ලියාගමු. මොකද මම දැන් ඔයාලා දන්නවනේ නේද? ඔයාලට ලියන්න දෙයක් දුන්නාම මම ඒකට වෙලාවක් දෙන්නේ නැහැ වීඩියෝ එක අනවශ්‍ය විදිහට දිග වැඩි වෙන හින්දා. එහෙනම් වීඩියෝ එක නතර කරලා අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න. අපි ඊළඟ කොටසට යමු. හරි. එතකොට අපි මේක කරේ ප්‍රතිස්ථාපන සහිත රුක් සටහනනේ. එහෙමනම් දැන් අපේ ඊළඟ අවස්ථාව ප්‍රතිස්ථාපන රහිත. ඒ කියන්නේ පළමු වර ඉවතට ගත්තාම නැවත දාන්නේ නැහැ අපි. භාජනයට නැවත බෝලය දාන්නේ නැහැ. නොදමා තමා දෙවනු වර බෝලයක් ඉවතට ගන්න. ඒකට අපි ප්‍රතිස්ථාපන රහිතයි. නැවත තිබ්බ තැනට තියන්නේ නැතුව දෙවනි අවස්ථාව කරනවා. ආපහු කියන්නම් මෙහෙම. පුතේ මේ උදාහරණයට අනුව අපි පළමු වර භාජනයෙන් බෝලයක් ඉවතට ගන්නවානේ. නේ? භාජනයෙන් බෝලයක් ඉවතට ගන්නවා පළමු වර. අන්නේ ගත්ත බෝලය නැවත භාජනයට දාන්නේ නැතුව ඒක අතේ තියාගෙන දෙවනු වර තව බෝලයක් අහඹු ලෙස ඉවතට ගන්නවා. දැන් ඔයාලට පැහැදිලි ඇති එහෙනම් පළවෙනි බෝලේ නැවත භාජනයට දැම්මේ නැහැ කියලා. අන්න ඒකයි පුතේ අපි මේකට කියන්නේ ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව කියලා. මම මේක හොඳට පැහැදිලි කරා ලක්ෂ ප්‍රස්ථාරයේදීත්. හැබැයි රුක් සටහනට අදාළ පැහැදිලි කිරීමකුත් මම ආයෙ මෙතනදී කරනවා. එහෙනම් අපි රෝම ඉලක්කම 2, ඒ කියන්නේ අපේ දෙවෙනි අවස්ථාව රුක් සටහන් වල ලියා ගන්න පුතේ රෝම ඉලක්කම 2 ප්‍රතිස්ථාපන රහිත රුක් සටහන. ප්‍රතිස්ථාපන රහිත රුක් සටහන. හරි. මම ප්‍රතිස්ථාපන රහිත රුක් සටහන ඔයාලට කියලා දෙන්නෙත් මේ ගානෙම හින්දා මම මෙන්න මේ මකන්න නැතුව කොටසක් ඉතුරු කරගත්තා.
ඒ කියන්නේ පළමු ගැනීම කියන කොටස ඉතුරු කරගත්තා. මම ඒකත් ඔයාලට කියලා දෙන්න ඕනේ තැනක් හින්දා තමයි මේක මකන්නතු ඉතුරු කරගත්තේ. අපි ගානේදී මේ ගැන මම සවිස්තරව කියන්නම්. එහෙනම් අපි ගාන චුට්ටක් ලියමු. මොකද අර ගාන මූණාට ආපහු මේක දාන්න නැහැ කියලා ලියවෙන්න එපා. එහෙනම් ආයේ මම කියන්නේ මේ රතු බෝල 3යි නිල් බෝල 2යි මේවා සර්ව සමයි අහඹු ලෙස ගන්නව මුකුත් කියන්නේ නැහැ. මම මෙතනදී විශේෂ දේ විතරයි කියන්නේ පළමුව ගත්ත බෝලේ ආයෙ පව් දාන්න නැතුව දෙවෙනි එක ගන්නවා කියලා විතරයි කියන්නේ. හරි. එහෙනම් ලියන්නකො මෙහෙම ඉහත භාජනයෙන් එතකොට ඉහත භාජනය කියපුවම ඉහත උදාහරණේ තියෙන එක ඈ. ඉහත භාජනයෙන් පළමුව ඉවතටගත් බෝලය වර්ණය සටහන් කර නැවත භාජනයට නොදමා දෙවනුව බෝලයක් ඉවතට ගනී. හරි නේද පුතේ? එහෙනම් පළවෙනි අවස්ථාවේ ඉවතට ගන්න බෝලය නැවත භාජනයට දාන්නේ නැතුව අපි ආපහු භාජනයට දාන්නේ නැතුව තමයි දෙවෙනි බෝලේ ඉවතට ගන්නෙ. එහෙනම් හොඳට බලන්න දැන් මෙන්න මේක වෙනස් වෙන්නේ නැහැ කියන එක දැන් ඔයාලට පැහැදිලි ඇති. පුතේ පළවෙනි අවස්ථාවේ මේ පළමු ගැනීම කියන කොටස මම ඉතුරු කරා. අර කලින් අවස්ථාව වගේමයි මේකෙදිත් අපිට පළමුව ඉවතට ගන්නා බෝලේ වර්ණය තමයි සටහන් කරගන්නේ. එහෙනම් එකිනෙකට වෙනස් ප්‍රතිඵල දෙකයි හම්බෙන්න පුළුවන්. එක්ක රතු පාට එකක්, එක්ක නිල් පාට එකක්. එහෙමනම් පළමු අවස්ථාවේදී රතු පාට බෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 5න් 3යි. දැන් මෙතනදිත් අර විදිහටම හිතන්න ඕන. අරකට වඩා මෙතනදී දරුණුවට ඒක හිතන්න ඕන. මොකද්ද? මේක මේ වෙච්ච දේ නෙමෙයි අපි මේ සටහන් කරන්නේ වෙන්න පුළුවන් සියලුම දේ කියන එක තද බල විදිහට ඔළුවේ තියෙන්න ඕන. මතක තියාගන්න ඕන පුතේ ඒක. ඒක තමයි මෙතන ඔයාලා වරද්ද ගන්න එකම තැන. එහෙනම් තද බල විදිහට මේක ඔළුවේ තියාගන්න මේ වෙච්චි දේ නෙමේ අපි අඳින්නේ වෙන්න පුළුවන් සියලුම දේ තමයි මේ අපි නිරූපණය කරන්න කියලා. එහෙමනම් පළමු අවස්ථාවේ රතු පාට බෝලයක් ගත්තොත් ඒක ගැනීමේ සම්භාවිතාවය 5න් 3ම තමයි. අපි හිතනවා පළමු අවස්ථාවේ නිල් පාට බෝලයක් ගත්තොත් එහෙනම් ඒකේ අවස්ථාව සම්භාවිතාව 5න් 2ම තමයි. මොකද පළමු අවස්ථාවේ බෝල 5ක් තියෙනවා. එකෙන් දෙකක් නිල් පාටයි. එතකොට පළමු අවස්ථාවේ නිල් එකක් හම්බ වෙනවා නම් එයාගේ සම්භාවිතාව 5න් 2යි. පළමු අවස්ථාවේ රතු එකක් හම්බ වෙනවා නම් එයාගේ සම්භාවිතාවය 5න් 3යි. හරි. මෙතනින් එහාට හොඳ කල්පනාවෙන් හිතන්න ඕනේ. දෙවන ගැනීම කියන කොටස. එහෙනම් ඔයාලට තේරෙන්නේ නැති පළමු ගැනීම අතනත් එකයි මෙතනත් එකයි. කිසි වෙනසක් උනේ නැහැ. දැන් පුතේ මෙන්න මේ රතු පාට බෝලය අපි එළියට අරගත්තා කියලා අපි හිතමු. මේ රතු පාට බෝලය අපි එළියට ගත්තා. බෙන්න එයා ඉන්නවා එළියේ. එහෙනම් මම මේ ලකුණු කරලා තියෙන්නේ පළමු ගැනීම. මේ තමා පළමු ගැනීම. පළමු ගැනීම රතු පාට වෙච්ච අවස්ථාව තමයි මම මේ රූපයෙන් නිරූපණය කරලා තියෙන්නේ. හොඳට බලාගෙන ඉන්න මම මේ රූප සටහනත් එක්ක තමයි මේ ගාන අරන් යන්නේ. එහෙම අරන් ගියාම ඔයාලට මේක ලේසි. හැබැයි ඔයාලා ඒ රූප සටහන ඔහොම වෙනස් කර කර අඳින්න ඕනේ නැහැ. මේක කියන එක අවබෝධ කරගන්නකෝ එක ගානක හෝ දෙකක මම තව ගානක් හදලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පුළුවන් දෙන ඕන ගානක් ඔය මම හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න. එහෙම පුරුදු වුණාම දෙන ඕන ගානක් හැදුව හැකි. එහෙම නැතුව මේ ගාන හදන්න පුරුදු වෙන්න එපා. ඔයාලා පුරුදු වෙන්න ඕනේ මම මේ ගාන හිතුවේ කොහොමද? ඒ කියන්නේ මම හිතන විදිහට ඔයාලත් හිතන්න පුරුදු වෙන්න. ඒක තමයි ගණන් හදන්න ඔයාලට ඊට පස්සේ දෙන ඕන ගණක් හදාගන්න තියෙන ලේසිම ක්‍රමය. හරි. අපි හිතනවා පුතේ පළමු ගැනීම රතු පාට බෝලයක් වුණා. එහෙනම් දැන් ওই මිනිස්සයා මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔන්න මෙතෙන්ටලා ඉන්නවද? මොකද එයාගේ අතේ තියෙන රතු පාට බෝලයක්. එහෙනම් පළමු ගැනීම රතු පාට බෝලයක් හින්දා දැන් ඒක අතේ එක අතක තියාගෙන ඉන්නවා. වර්ණයත් සටහන් කරගත්තා. ඊළඟට
දෙවන ගැනීම පුතේ රතු එකක් වෙන්න බැයිද? පුළුවන් නේ. දෙවන ගැනීම නිල් එකක් වෙන්නත් බැයිද? ඒත් පුළුවන්. වෙන්න පුළුවන් හැමෝම ලකුණු කරන්න එපා. පළමු ගැනීම රතු වුණා කියලා දෙවන ගැනීම රතු නොවී ඉන්න බෑ. පුළුවන් වෙන්න පුළුවන්. දෙවන ගැනීම නිල් එකක් වෙන්නත් පුළුවන්. ඔන්න අපි වෙන්න පුළුවන් ප්‍රතිඵල දෙක ලකුණු කරා. දැන් සම්භාවිතාවයන් ලකුණු කරද්දි තමයි ඔයාලා මේක වරද්දනවා නම් වරද්දගන්නේ. හොඳට තේරුම් ගන්න රතු පාට බෝලයක් හම්බුණා නම් පළවෙනි ගැනීමේදී දැන් එයා ඉන්නේ එළියේ. දැන් එයා ඉන්නේ එළියේ. එහෙමනම් දෙවන ගැනීමේදී රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය කීයද? දැන් ඔන්න දෙවනි ගැනීම කරන්නේ මේ භාජනයට අත දාලා. දැන් මෙන්න මෙයාට අත දාලා. එහෙනම් එතන බෝල 4ක් තියෙනවා. 4න් 2ක් රතු පාටයි. එහෙනම් දෙවන ගැනීම රතු පාට වීමේ සම්භාවිතාව 4න් 2යි. පැහැදිලිද? මොකද දැනටත් රතු පාට කෙනෙක් එළියේ ඉන්නවා. මෙතනින් නිරූපණය කරන්නේ රතු එකක් පළවෙනි වර හම්බුණා කියලානේ. අන්න එයා එළියේ ඉන්නවා. එහෙනම් දැන් භාජනේ ඉන්නේ රතු 2යි නිල් 2යි. ඒ කියන්නේ 4න් 2ක් රතු. එහෙමනම් දෙවනු වර නිල් බෝලයක් ලැබීමේ සම්භාවිතාවයත් 4න් 2යි. පැහැදිලිද? මොකද හේතුව මෙතනට ඇවිල්ලා ඉන්නවා කියන්නේ පළමු වර රතු බෝලයක් එළියට අරන් කියන එක. එහෙනම් නිල් 2යි රතු 2යි හින්දා දෙවනි වර නිල් බෝලයක් එළියට ගැනීමේ සම්භාවිතාවයත් 4න් 2යි. ඔය පුතේ පළමු වර රතු පාට බෝලයක් හම්බුනොත් එහෙම නැතුව හම්බුනා කියන එක නෙමෙයි. පළමු වර රතු බෝලයක් හම්බුනොත් මෙන්න මේ වැඩේ වෙනවා. දෙවනි වර ගද්දි මේ වැඩේ වෙනවා. දැන් අපි හිතනවා මෙතෙන්ට ඇවිල්ලා. එහෙනම් අපි මෙතෙන්ට ආවා කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? පළමු වර හම්බෙලා තියෙන්නේ නිල් බෝලයක්. රතු එකක් නෙමෙයි. පළමු වර නිල් එකක් හම්බෙලා තියෙන්නේ. එහෙමනම් දැන් ඔන්න භාජනයේ ඉතුරු කට්ටිය දිහා හොඳට බලන්න. භාජනයේ ඉතුරු වෙලා තියෙනවා රතු පාට බෝල 3කුයි නිල් පාට 1කුයි. ඒ මොනවා වුණොත්ද? පළමු වර නිල් බෝලයක් එළියට ගත්තොත් මෙන්න මේ ගත්ත කෙනා එළියේ ඉන්නවා. එහෙනම් රතු 3 දෙනා තාම භාජනයේ ඉතුරු වෙලා ඉන්නවා. නිල් එක්කෙනෙක් තව භාජනයේ ඉතුරු වෙලා ඉන්නවා. එහෙනම් දැන් පැහැදිලි ඇති සම්භාවිතාවයන් මොනවද කියලා අපිට අග්ගාලා ලකුණු කරමු. මෙන්න එහෙනම් දෙවනු වර රතු එකක් එහෙම නැත්නම් දෙවනු වර නිල් එකක් ලැබීමේ රුක් සටහන මම දීර්ඝ කරා. මේ බලන්න. පළමු වර නිල් බෝලයක් හම්බුණා නම් දෙවන වර රතු බෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 4න් 3යි. හේතුව ඇයි? ඔක්කොම බෝල 4යි 3ක් රතු. 3ක් රතු. එහෙනම් පළමු වර නිල් බෝලයක් හම්බුණා නම් දෙවන වර නිල් බෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය 4න් 1යි. හේතුව නිල් බෝල 1යි තියෙන්නේ දැන්. බෝල 4කින් 1යි තියෙන්නේ. හරි. ඔන්න අපි සම්භාවිතාවයන් ටික ලකුණු කරා. එහෙනම් අපිට මේකෙත් අර එකිනෙකට වෙනස් ප්‍රතිඵල ටික ලකුණු කරගමු අපි. R දෙකම රතු. පළමුව රතු දෙවනුව නිල්. පළමුව නිල් දෙවනුව රතු. පළමුවත් නිල් දෙවනුවත් නිල්. ඔන්න අපි ලකුණු කරා. එහෙනම් අර ප්‍රශ්න තුනටම අපි උත්තර ලියමු. පළවෙනි ප්‍රශ්නය. දැන් ආයෙ ප්‍රශ්න ලියන්නේ නැහැ. උඩේ එකේ ප්‍රශ්න තියෙනවානේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද අපි අහුවේ? අවස්ථා දෙකේම රතු පාට බෝල ලැබීමේ සම්භාවිතාව. එතකොට ප්‍රශ්න ලියන්න ඕනේ ආපහු හරි. බලන්න එහෙනම් අවස්ථා දෙකේම රතු පාට බෝල ලැබීම කියන්නේ මෙන්න මේ සිද්ධියට අදාළ සම්භාවිතාවය අහන්නේ. අපිට ලියන්න පුළුවන් මේක එහෙනම් RR අපි මේක හොයනවා. බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි 5න් 3ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි 4න් 2ක් තියෙනවා. හරි නේද? මෙතන ඉඳලා මෙතෙන්ට 5න් 3යි 4න් 2යි. ඔන්න ගුණ කරා. අපි මේක මෙතනම සුළු කරගමු. තව ටිකක් පුළුවන් හින්දා මේ 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. ආයෙ මේක කපන්න බෑ. එහෙනම් අපිට 5 වරක් 2 10යි 3 වරක් 1 3යි. අන්න එහෙනම් අවස්ථා දෙකේදීම රතු පාට බෝල ලැබීමේ සම්භාවිතාවය අපිට එනවා 10න් 3යි කියලා. බලන්න ලක්ෂ ප්‍රස්ථාරයත් ප්‍රතිස්ථාපන රහිත ලක්ෂ ප්‍රස්ථාරයත් ඔය උත්තරේම ඔයාලට ඇවිල්ලා ඇති. එහෙනම් අපේ දෙවෙනි ගානේ මම ඇහුවේ වර්ණ දෙකකින් යුක් බෝල ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ වර්ණ දෙකකින්. එතකොට පළමුව රතු වෙලා දෙවනුව නිල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළමුව නිල් වෙලා දෙවනුව රතු වෙන්න පුළුවන්. කොහොම හරි වර්ණ දෙකක්. එහෙනම් අපි මේක ලියනවා මෙහෙම
RB ධන BR. මොකද හේතුව මේ සිද්ධි දෙකක සම්භාවිතාවයන් අපි එකතු කරන්න ඕන. ඒකයි මම ඔයාලට මෙන්න මේවත් ලියන්න කියන්නේ. එතකොට මේක වරදින්න නැතුව හදාගන්න පුළුවන්. එහෙනම් බලමු RB එක මේ 5න් 3යි 5න් 3 වරක් 4න් 2යි. ඔන්න RB එක. ඊට පස්සේ BR එක බලන්න. 5න් 2යි 4න් 3යි. 5න් 2 වරක් 4න් 3යි. පැහැදිලි නේද? RB එක කියන්නේ මේක වරක් මේක. BR කියන්නේ මෙයා වරක් මෙයා. එහෙනම් මේකෙත් අපිට මෙන්න මෙයා කපන්න පුළුවන්. ඔන්න ඔහම. මෙතනත් පුළුවන්. දැන් එහෙනම් අපිට උත්තරයක් එනවා 10න් 3 එකතු කිරීම 10න් 3යි. එතකොට උත්තරයේ අන්තිම එක එනවා අපිට 10න් 6යි කියලා. අපිට 10න් 6 කියන එකත් ආපහු දෙකෙන් බෙදලා උත්තරයක් තියන්න පුළුවන් නේ. මම මෙතනින් ලියන්න යටින් ලියුවොත් ඉඩ මදි හින්දා පේන්නේ නැති හින්දා. එහෙනම් අපිට උත්තරයක් එනවා 5න් 3යි කියලා. ඔන්න අවසාන උත්තරේ 5න් 3යි. මේක තුල්්‍ය භාගයක් ඈ. එහෙම හදාගත්තා. ඒවා දන්නවනේ දැන් භාග ගැන ආයි කියන්න දෙයක් නැහැනේ. හරි. තුන්වෙනි ගාන. මම ওই භාග ගැන මතක් වෙච්ච හින්දා කියන්නම් පුතේ මේ තව දුරටත් භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා, සදිශ සංඛ්‍යා සුළු කරද්දී වර්ධිනවා නම් සරල සමීකරණ සුළු කරද්දී හරියට හිතා ගන්න බැයි නම් දැන් Taman දන්නවනේ Tamanට මේක තේරිලාද නැද්ද කියලා නේද? අපි අමුතුවෙන් ආය දැන් මට ඔයාගේ කවුරු හරි දිහා බලලා කියන්න බෑනේ ඔයාට මේක තේරිලාමයි තියෙන්නේ නැද්ද කියලා. එහෙනම් පේපර් එකක් දීලා බලන්න ඕනේ මම. නේද? දැන් එහෙම කරන්නත් බෑ මොකද මේක දුරස්ත අධ්‍යාපනයක්. ඒ හින්දා තමන්ගෙන් අහලා බලන්න තමන්ට භාග සංඛ්‍යා පුළුවන්ද දශම පුළුවන්ද සදිශ සංඛ්‍යා සුළු කරන්න පුළුවන්ද සමීකරණ සරල සමීකරණ සුළු කරන්න පුළුවන්ද කියලා. බෑ කියලා කියනවා නම් ඒකත් මට දැනුම් දෙන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඒවට අදාළ වීඩියෝ දෙන්න. මොකද ඒ සුළු කිරීම පුළුවන් නම් මේවා මහ ලොකු දේවල් නෙමෙයි. නේද? මේකේ පොඩි දෙයක් නේ අපිට මතක තියාගන්න තියෙන. රුක් සටහන ඇඳගත්තා නම් මේවා හදන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. අරවා පුළුවන් නම් පැහැදිලිනේ? හරි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ මම අහුවා පළමුව රතු දෙවනුව නිල්. එහෙනම් මෙන්න මේ සිද්ධියට අදාළ සම්භාවිතාවය වහන්නේ. අපිට එහෙනම් ඒක ලියන්න පුළුවන් පළමුව රතු දෙවනුව නිල්. අපි ලියමු මේ 5න් 3යි 4න් 2යි. 5න් 3 වරක් 4න් 2. එතනත් අර විදිහටම කැපිලා යනවා. එහෙනම් උත්තරයක් එනවා 10න් 3යි කියලා. ඔය උත්තර ටිකම ඔයාලට ප්‍රතිස්ථාපන රහිත ලක්ෂ ප්‍රස්ථාරයනුත් ඇවිල්ලා ඇති. අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඇති. මොකද මේකම ගාන හින්දා. හරි. එහෙමනම් පුතේ මේකෙත් අඩුපාඩු ටික වීඩියෝ එක නතර කරලා හදාගන්න. උත්තර ටික හදාගන්න. අපි ඊළඟට රුක් සටහනකින් ටිකක් වෙනස් විදිහ ගානකුත් ලක්ෂ ප්‍රස්ථාරයකින් ටිකක් වෙනස් විදිහ ගානකුත් මම ඔයාලට හදලා උදාහරණ දෙකක් හදලා පෙන්නන්නම්. තවදුරටත් මේකේ වෙනස් වීම කොහොමද වෙන්නේ කියන එක. හරි. එහෙමනම් වීඩියෝ එක නතර කරලා හරි මේකේ අඩුපාඩු තියෙන ටික හදාගන්න. හරි. මේක තමයි පුතේ අර මම කියපු රුක් සටහනේ මම හදන විශේෂ උදාහරණය. අපි ඒක උදාහරණයක් කියලා දාලා මෙන්න මේ භාජන දෙක ඉක්මනට අඳින්න. මම විස්තර ඊට පස්සේ කියන්නම්. මොකද අපිට විස්තර ගොඩක් ලියන්න ඕනේ. මේක අපි මම පොඩ්ඩක් කියන්නම්. භාජන දෙක අඳින්නකෝ ඉක්මනට. මේකේ තියෙන මේ W කියන්නේ සුදු පාට 4යි. B කියන්නේ කළු කළු 3යි. ඊළඟට මෙතන W කියන්නේ සුදු 2යි. R කියන්නේ රතු 5යි. අර ඔන්න ඔය විදිහට මේකේ වලලු. මේ ගෑන් ළමයේ අතේ දාන වලලු තියෙන්නේ. එයාගේ භාජන දෙකක් තියෙනවා. එකක් 1 කියන භාජනය, අනික 2 කියන භාජනය. අපි මෙහෙම කරමුද? මේක 1 2 කියලා දාන්න නැතුව මේ භාජන දෙකට අපි ඉංග්‍රීසි අකුරු දෙකක් දාගමු. මම දාන්නම් මෙහෙම. මෙයා කැපිටල් A කියන භාජනය, මෙයා කැපිටල් B කියන. හැබැයි එතකොට මේක පැටලෙන්නේ. ඉංග්‍රීසි අකුරුමනේ තියෙන්නේ. මෙතනත් ඉංග්‍රීසි අකුරු තියෙන හින්දා පැටලෙන්නේ නේද? හරි මෙහෙම කියන්නම්කෝ. නෑ අපි 1 කියලාම දාමු කමන්නේ. මේක 1 භාජනය, මේක 2 භාජනය. හරි එහෙම දාමුකෝ. ගැටලුවක් නෑ. රවුමක් දාගන්නකෝ 1 කියලා. එතකොට පළවෙනි භාජනය, දෙවෙනි භාජනය කියලා අපි කියන්නේ. එහෙම කියමු.
හරි. මේක එතකොට W4යි සුදු 4යි කළු 3යි සුදු 2යි රතු 5යි. ඇඳලා ඇති කටුවට ඇඳ ගන්න මේවා ලස්සන අඳින්න ඕනේ. හරි. ලියන්නකෝ එහෙනම් මෙහෙම. පළමු භාජනයෙන් වලල්ලක් ඉවතටගෙන පළමු භාජනයෙන් වලල්ලක් ඉවතටගෙන පළමු භාජනයෙන් වලල්ලක් ඉවතටගෙන එය දෙවන භාජනයට දමා එය දෙවන භාජනයට දමා එය දෙවන භාජනයට දමා දෙවන වර දෙවන භාජනයෙන් අහඹු ලෙස වලල්ලක් ඉවතට ගනී. දෙවන වර දෙවන භාජනයෙන් අහඹු ලෙස වලල්ලක් ඉවතට ගනී. හරි. මම ඔච්චරයි කියන්නේ. දැන් අර අනිත් විස්තර කියන්නේ නැහැ. රුක් සටහනක් ඇඳලා ප්‍රශ්නට උත්තර ලියන්න කියන්නේ අපි දැන් කොහොමද රුක් සටහනක් අඳින්න හදන්නේ නේ. ඒ හින්දා අපි රුක් සටහනක් අඳිනවා. දැන් මේ වගේ ගානකට මතක තියාගන්න ලක්ෂ ප්‍රස්ථාරයක් අඳින්න බෑ. මොකද මේකෙදි ප්‍රතිස්ථාපන සහිතද රහිතද කියලාවත් අපිට හරියට තීරණය කරන්න බැරි කතාවක් වෙන්නේ නේ. මොකද දැන් මේ කතාවේදී කියන්නේ මෙහෙමයි. මේ ගෑනු ළමයා පළමුව මෙන්න මේ එයාගේ පළවෙනි භාජනයෙන් අහඹු ලෙස වලල්ලක් ගන්නවලු. එතකොට ඒක ඇතුලේ තියෙනවා සුදු 4කුයි කළු 3කුයි. එයා අහඹු ලෙස වලල්ලක් ගන්නවා. අරගෙන ඒකේ පාට බලලා මොකද කරන්නේ යා? ඒක ගෙනිහින් දානවලු දෙවෙනි භාජනයට. එහෙමයි කියන්නේ. ඒක ගෙනිහින් දානවා දෙවන භාජනයට. දාලා දෙවනුව ඒ භාජනයෙන් ගන්නවා වලල්ලක් එළියට. එතකොට දැන් ප්‍රතිස්ථාපනයක් නෙමෙයි එතන ඇත්තටම වෙලා තියෙන්නේ වෙන තැනක ස්ථාපනය කරපු එකක් වෙලා තියෙන්නේ නේ. මේකෙන් ගත්තා මේකට දැම්මා ඊට පස්සේ දෙවන භාජනයෙන් අහඹු ලෙස වලල්ලක් ආපහු ගන්නවා. එහෙනම් පුතේ මේකේ පළමු ගැනීම විදිහට අපිට සලකන්න වෙන්නේ මෙන්න මේ පළවෙනි භාජනයෙන් වලල්ලක් ඉවතට ගැනීම. පළවෙනි භාජනයෙන් වලල්ලක් ඉවතට ගැනීම තමයි පළමු ගැනීම විදිහට සලකන්න වෙන්නේ. අපි අඳිනවා එහෙනම්. දැන් බලන්න. පළවෙනි භාජනයෙන් මෙයා වලල්ලක් ඉවතට ගද්දී මෙයාට එකිනෙකට වෙනස් ප්‍රතිඵල දෙකක් හම්බෙන්න පුළුවන්. එක්කෝ සුදු වලල්ලක්, එක්කෝ කළු වලල්ලක්. නේ? ওই වලලු දෙකෙන් ওই පාට දෙකෙන් එකක් නේ හම්බෙන්න පුළුවන් පළවෙනි භාජනයේ. එහෙමනම් මෙන්න අපි පළවෙනි ගැනීමට අදාළ රුක් සටහන අඳිනවා. එතකොට එක්කෝ සුදු පාට එකක්, එක්කෝ කළු පාට එකක්. ඒ වගේ සම්භාවිතාවයන් කොහොමද? ඔක්කොම වලලු 7ක් තියෙනවා පළවෙනි භාජනය ඇතුලේ. එහෙමනම් 7න් 4ක් සුදු පාට ඒවා තියෙනවා කියන්නේ පළමු ගැනීමේදී සුදු වලල්ලක් ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි භාජනයෙන් සුදු වලල්ලක් ලැබීමේ සම්භාවිතාවය 7න් 4යි. ඒ වගේම පළවෙනි භාජනයෙන් කළු වලල්ලක් ලැබීමේ සම්භාවිතාවය 7න් 3යි. ඔය අපි ලකුණු කරේ එහෙනම් පළමු ගැනීම. ඒ කියන්නේ පළවෙනි භාජනයෙන් ගැනීම කියන එක. එහෙනම් මම ඒක මෙතන ලියන්නම්. පළමු ගැනීම. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් පළවෙනි භාජනයෙන් ගැනීම කියලා ලියන්නත් පුළුවන්. අපි පළමු ගැනීම කියලා ලියමුනේ. පළමු ගැනීම. වරහන් ඇතුලේ මම දාන්නම් එක භාජනයෙන්. පළමු ගැනීම වෙන්නේ පළවෙනි භාජනයෙන්. එක කියන භාජනයෙන් තමයි වෙන්නේ. දැන් පැහැදිලිද පුතේ පළමු ගැනීමට අදාළව කිසි ප්‍රශ්නයක් නැහැ නේද කාටවත්? පාට දෙකයි තිබ්බේ. එක්ක සුදු එකක් හම්බෙන්න ඕනේ, එක්ක කළු එකක් හම්බෙන්න ඕනේ. සුදු එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවය 7න් 4යි. කළු එකක් හම්බෙන්න තියෙන සම්භාවිතාවය 7න් 3යි. ඔන්න විශේෂ තැන පුතේ. දැන් මේ ළමයා පළවෙනි භාජනයෙන් ඉවතට ගත්ත වලල්ල අපි මෙතනදී හිතන්නේ සුදු පාට එකක් කියලානේ. පළවෙනි වාර ඉවතට ගත්ත වලල්ල සුදු එකක් කියලා තමයි මෙතනදී හිතන්නේ. එහෙනම් දැන් අපි මේ ගහේ ඔන්න මේ අත්ත දිගේ එනවා. මේ අත්ත දිගේ ආපුවම දැන් මේ අපි හිතලා තියෙන්නේ පළමුව ගත්ත වලල්ල සුදු එකක් කියලා. එහෙමනම් පුතේ ඔය පළමුව ගත්ත සුදු වලල්ල බේම් මේකට දාලානේ. ඔය රතු පාටින් මම දාලා තියෙන්නේ W1යි කියලා. ඒ මොකද්ද දන්නවද? ඒ තමා මේ භාජනයෙන් ගත්ත වලල්ල මෙහෙට ගෙනිහින් දැම්මා. ඕක අපිට කියලා තියෙනවානේ. පළමුව ඉවතට ගන්නා වලල්ල
දෙවනි භාජනයට ගෙනිහින් දානවා කියලා. හොඳට තේරුම් ගන්න පුතේ. එහෙනම් අපි මෙතනදි හිතන්නේ පළමුව සුදු වලල්ලක් අපේ අතට ආවා කියලා. ඒ සුදු වලල්ල අපි අරන් ගිහින් දෙවනි භාජනයට දානවා. දැන් පුතේ දෙවනි භාජනයේ රතු පාට වලලු 5යි සුදු වලලු 2ක් කලින් තිබ්බා. දැන් අරහෙන් ආපු සුදු එකත් එක්ක සුදු වලලු 3ක් තියෙනවා. තේරුම් ගන්න හොඳට. සුදු වලලු 3ක් තියෙනවා. එහෙමනම් දැන් දෙවනි භාජනයේ මුළු වලලු ප්‍රමාණය 8යි. මුළු වලලු ප්‍රමාණය 8යි. ඇයි? මෙතන 5යි මෙතන 3යි 8ක් තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙකක් තියෙනවා. ඒ මොනවද පුතේ? එක්කෝ රතු එකක්, එක්කෝ සුදු එකක්. හරිනේ. ඇයි? ගෙනල්ලා දාපු කෙනා සුදු කෙනෙක්. එහෙනම් අපිට එකිනෙකට වෙනස් ප්‍රතිඵල දෙකයි. දෙකයි එක්කෝ රතු එකක්, එක්කෝ සුදු එකක්. එහෙනම් අපි ඔන්න දෙවනු වර ගැනීමත් අඳිනවා මෙතන. එක්කෝ සුදු එකක්, එක්කෝ රතු එකක්. එහෙනම් මම මෙතන ලියන්නම් දෙවන ගැනීම. දෙවන ගැනීම ඇත්තටම උනේ දෙවන භාජනයෙන්. ඔන්න වරහන් ඇතුලේ දෙවන භාජනයෙන් කියලාත් ලියවා. පැහැදිලි නේද? ඔන්න දෙවන ගැනීම. එතකොට පළමු ගැනීම සුදු වලල්ලක් වුණා නම් ඒ වලල්ල දැන් ඔන්න මේ භාජනයට දාලා. එතකොට දෙවන වර සුදු වලල්ලක් වීමේ සම්භාවිතාවය 8න් 3යි. බලන්න කාට හරි ඔතන ප්‍රශ්නයක් තියෙනවද කියලා. මොකද දෙවන වර දැන් දෙවන භාජනයේ ඔක්කොම වලලු 8ක් තියෙනවා. ඒකෙන් 3ක් සුදු. එහෙනම් 8න් 3යි. දෙවන භාජනයෙන් රතු වලල්ලක් ලැබීමේ සම්භාවිතාවය 8න් 5යි. මොකද මේ භාජනය ඇතුලේ රතු පාට වලලු 5ක් තිබ්බා. ඉතින් මේ 5 තියෙනවා. ඔක්කොම වලලු 8යි. දැන් එහෙනම් ඒක තේරුණා නේද හැමෝටම? දැන් මෙතන ආයෙ වෙනස් වෙන්න වෙනවා. අපි පළමු ගැනීම නිල් එකක් වුණා කියලා හිතුවොත්. ඔන්න වෙනස. මේ බලන්න. දැන් මේ පැත්තෙන් මේ භාජනයෙන් පළමුව ගන්න නිල් පාට කෙනෙක්. එහෙනම් එයාව ගෙනල්ලා දානවා මෙන්න මේ භාජනයට. නිල් පාට කෙනෙක්ව අරන් එන්නේ. නේද? දැන් මෙතන වැඩේ ඉවරයි. පළමු ගැනීම සුදු පාට එකක් වුණා නම් දෙවන ගැනීම මෙන්න මෙහෙම තමයි වෙන්න පුළුවන්. දැන් අපි හිතනවා පළමු ගැනීම නිල් එකක් වුණොත් අන්න පළමුව ගත්ත කෙනා මේ නිල් එක්කෙනා B එක්කෙනා නිල් නෙමෙයි නේද අපි කළු කියලා කියවෙනේ. ඔව් එතන නිල් නෙමෙයි පුතේ කළු මට පාට චුට්ටක් අමතකුණා මොකද B කියන්නේ නිල් වලටත් B නේ ගන්නෙ. ආයෙන්ද එතන ආයෙ හිතන්න බා නිල් නෙමෙයි කළු හරි එහෙනම් දෙවන ගැනීම කළු එකක් වුණොත් මෙන්න දෙවන ගැනීම කළු. එහෙමනම් දෙවන ගැනීම කළු එකක් වුණොත් ඒ කළු එක ගෙනල්ලා අපි දානවා මෙන්න මේ දෙවනි භාජනයට. දැන් ඔතන අලුත් දෙයක් අපිට හිතන්න තියෙනවා. ඒ අලුත් දේ තමයි අර පළමුවෙනි භාජනයෙන් ගත්ත කළු එක දෙවෙනි භාජනයට දැම්මා කියන එක නෙමෙයි. දැන් පුතේ දෙවෙනි භාජනයෙන් අපි අහඹුලස් එකක් ගන්නවනේ දෙවෙනි වර. එතකොට ඒකෙන් හම්බෙන්න පුළුවන් ප්‍රතිඵල වර්ග කීයක් තියනවද? එකිනෙකට වෙනස් ප්‍රතිඵල කීයක් තියනවද? 3ක් තියනවානේ. එකිනෙකට වෙනස් ප්‍රතිඵල 3ක් තියනවා. ඒ තමයි දෙවන භාජනයේ තිබ්බ රතු 5ක් තියනවා. සුදු 2ක් තියනවා. ඊට අමතරව කළු එකකුත් ඇවිල්ලා. එහෙනම් දැන් පුතේ දෙවන භාජනයෙන් අහඹුලස වලල්ලක් ඉවතට ගද්දී අපිට එකිනෙකට වෙනස් ප්‍රතිඵල 3ක් හම්බෙන්න පුළුවන්. එහෙනම් ඒ 3ම අපි ලකුණු කරන්න ඕන. ඔන්න. එක්කෝ මේක කළු එකක් වෙන්න පුළුවන්. එක්කෝ මේක සුදු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක රතු එකක් වෙන්න පුළුවන්. අන්න එතනදී එහෙනම් අපිට අතු 3ක් මේ රුක් සටහනේ අඳින්න වෙනවා. ආපහු මම කියන්නම් ආයෙත් මුල ඉඳලා කියන්නම් අහගෙන ඉන්න. පුතේ පළවෙනි භාජනයෙන් කළු එකක් ගන්නෙ. ඒකනේ අපි මෙතෙන්ට ආවේ. පළමු ගැනීම කළු. ඒක ගෙනihin දානවා දෙවෙනි භාජනයට. එතකොට දෙවෙනි භාජනයේ කළුයි සුදුයි රතුයි කියලා පාට 3ක් තියෙනවා. එහෙනම් දෙවෙනි භාජනයෙන් ඉවතට ගන්නා වලල්ල කළු එකක් වෙන්නත් පුළුවන්, සුදු එකක් වෙන්නත් පුළුවන්, රතු එකක් වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඒවට අදාළ සම්භාවිතාවයන් ලියලා බැලුවොත් මේ බලන්න. ඔක්කොම වලලු ආපහු 8ක් තියෙනවා. 5යි 2යි 7යි 1යි 8යි. ඒකෙන් කළු ඒවා 1යි. එහෙනම් 8න් එකක් කළු පාට වීමේ සම්භාවිතාව. ඊළඟට 8න් දෙකක් සුදු පාට වීමේ සම්භාවිතාව. ඊළඟට 8න් 5ක් රතු පාට වීමේ සම්භාවිතාව. පැහැදිලි නේද? එහෙනම් ඔන්න අපි
ඒ අදාළ සම්භාවිතාවයන් ලීවා බලමු එහෙනම් එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් මේකේ කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න. පළමු ගැනීම සුදු දෙවන ගැනීමත් සුදු. ඊළඟට මෙතෙන්ට આવොත් පළමු ගැනීම සුදු දෙවන ගැනීම රතු. ඊළඟට අපි මෙතෙන්ට එනවා. පළමු ගැනීමත් කළු දෙවන ගැනීමත් කළු. ඊළඟට අපි මෙතෙන්ට එනවා. පළමු ගැනීම කළු දෙවන ගැනීම සුදු. ඊළඟට මෙතෙන්ට එනවා. පළමු ගැනීම කළු දෙවන ගැනීම රතු. එහෙනම් ඔන්න අපිට එකිනෙකට වෙනස් ප්‍රතිඵල පහක් මේකෙදි හම්බෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් පහක් හම්බ වෙනවා. හේතුව මෙතන අතු තුනක් ආපු හින්දා. පැහැදිලි නේද? ඔන්න අපි ටිකක් වෙනස් ගානක් හැදුවා. මේකෙන් මම ප්‍රශ්න එකක් අහන්නම් ඈ. මොකද වෙලා යනවනේ එක ප්‍රශ්නයක් අහන්නම්. අපි පාස් පේපර්ස් සහ අපේ ටියුට් එක සාකච්ඡා කරද්දී මේ වගේ ගණන් ගොඩක් මම තව හදනවා. ටියුට් එකේ ගණන් 20ක් විතර තියෙනවා. එතකොට මේවා අපි ආපහු හදන හින්දා මම මේ තියරි උගන්වන වීඩියෝ එක වැඩි දික් කරන්න නැතුව මේ උදාහරණ එක ගානක් අහලා නතර කරන්නම්. හරි. ලියන්න පුතේ එහෙනම් මේකෙන් අහන ප්‍රශ්නේ මේකෙන් මම අහන ප්‍රශ්නේ දැන් මේක ඇඳගන්න වෙලාව දුන්නේ නැහැනේ මම වීඩියෝ එක නතර කරලා ඇඳගෙන මේකෙන් අහන ප්‍රශ්නේ මේකට යටින් ලියා ගන්න පුතේ. අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාව සොයන්න. අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරි. එහෙමනම් අහන ප්‍රශ්න තේරුණා නේද? අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාවය හොයන්න කියලා තමයි මම කියන්නේ. මට ඉඩමදි හින්දා පුතේ මම මේ උඩ ටික මකලා උඩින් ලියන්නම් ගාන. මේක මකන්නම්. හරි. මේ දැන් මම අහන්නේ අවස්ථා දෙකේදීම එකම වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාව. එහෙනම් අපි තෝරගමු. මෙන්න මෙතන සුදු සුදු. එහෙනම් එකක් තමයි සුදු සුදු. ඊළඟට දැන් සුදු රතු හරියන්නේ නැහැ. මෙන්න කළු කළු තියෙනවා. එහෙනම් අනිත් අවස්ථාව කළු කළු. කළු සුදු හරියන්නේ නැහැ. කළු රතු හරියන්නේත් නැහැ. මොකද ඒවා වර්ණ දෙකෙන්. එහෙනම් මෙන්න මේ කියන සිද්ධි දෙකට අදාළ සම්භාවිතාවයන් අපි ලියවොත් අපිට සුදු සුදු එකේ සම්භාවිතාවය ලියන්න පුළුවන් 7න් 4 වරක් 8න් 3. 7න් 4 වරක් 8න් 3. හරි නේද? 7න් 4 වරක් 8න් 3. එකතු කිරීම මෙතන කළු කළු එකට අදාළව තියෙනවා 7න් 3 වරක් 8න් 1. 7න් 3 වරක් 8න් 1. හරි. දැන් මේකේ පුතේ මෙන්න මෙතන කපන්න පුළුවන්කම තිබ්බත් මම කපන්නේ නැහැ. මොකද කැපුවත් ආපහු අපිට හරය සමාන කරන්න වෙනවනේ එකතු කරන්න. එහෙනම් කපන්න නැතුව සුළු කරනවා. එහෙනම් අපිට එනවා 7 වරක් 8 56යි. 4 වරක් 3 12යි. මෙතන එනවා ඒත් 7 වරක් 8 56යි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මම කැපුවේ නැත්තේ ඇයි කියලා. හරයන් දෙක සමාන කරගන්න. 3 වරක් 1 3යි. එහෙනම් අපිට අවසාන උත්තරයක් එනවා 56න් 15යි කියලා. ඔන්න පුතේ එහෙනම් වර්ණ දෙකකින් යුත් බෝල ලැබීමේ සම්භාවිතාවය මේ ගානට අදාළව තනි වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාවයනේ එකම වර්ණයෙන්. එකම වර්ණයෙන් බෝල ලැබීමේ සම්භාවිතාවය අපිට එනවා 56න් 15ක් කියලා. හරි. ඔන්න ඔය විදිහේ වෙනස් ඒවා අහන්න පුළුවන් අපෙන් ඈ. හරි. අපි ටියුට් එක ගණන් සාකච්ඡා කරද්දී සහ පාස් පේපර්ස් ගණන් සාකච්ඡා කරද්දී මේ වගේ ওই වෙනස්කම් තියෙන තව ගණන් ටිකක් හදමු. හරි. මේක ලියා ගන්නකො එහෙනම් වීඩියෝ එක නතර කරලා. මොකද අපිට ඊළඟට තව කොටසක් තියෙනවා මේ දැන් අපි සම්භාවිතාවයන් හෙව්වේ ලක්ෂ ප්‍රස්ථාරය සහ රුක් සටහන් පාවිච්චි කරලානේ. පුතේ අපිට සම්භාවිතාවය හොයන්න පුළුවන් මේ වෙන් රූප සටහන් පාවිච්චි කරලත් හොයන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එතකොට ඒ අවස්ථාවටත් මම උදාහරණයක් ඔයාලට මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙන්නම්. සමහර අවුරුදු වල විභාගෙදිත් වෙන් රූප සටහනක් ඇසුරුනොත් සම්භාවිතාවයක් අහලා තියෙනවා. ඒක සමහර වෙලාවට සම්භාවිතාව ගන්න විදිහටමත් අහනවා. එහෙම නැත්නම් බොහෝ දුරට දැන් අපිට කුලක ගානක් එනවනේ. අන්නේ කුලක ගාන ඇතුලේ සම්භාවිතාව ප්‍රශ්නයක් අහනවා. එතකොට කුලක ගානේ සමහරට අන්තිම ප්‍රශ්නේ සම්භාවිතාව එකක් වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා
අපි වෙන් රූප සටහනක් පාවිච්චි කරලා කොහොමද සම්භාවිතාවයක් ගණනය කරන්න කියන එකත් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මම වෙන් රූප සටහනක් ඇඳලා ඒකට අදාළ සම්භාවිත උදාහරණකුත් මම හිතලා දෙන්නම්. හිතලා අපි ඒකට ගානකුත් හදමු. එහෙනම් පුතේ අනුමාත්‍රකාවක් ලියාගන්න. හැමෝම ලියන්න අනුමාත්‍රකාවක්. වෙන් රූප සටහන් භාවිතයෙන් සම්භාවිතාව ගණනය කිරීම. වෙන් රූප සටහන් භාවිතයෙන් සම්භාවිතාව ගණනය කිරීම. හරි, මේකෙදි මම උදාහරණයක් දීලා ඒ උදාහරණයට අදාළව වෙන් රූප සටහනකුත් මම ඇඳලා දෙන්නම්. ඒකට දත්ත ටික දාලා මේකට මම සම්භාවිතාව ප්‍රශ්න දෙකක් තුනක් අහන්නම්කෝ. හරි. එහෙනම් අපි මෙහෙම උදාහරණයක්ම මේකට ලියාගමු. එතකොට මෙන්න මේ වෙන් රූප සටහන් භාවිතයෙන් සම්භාවිතාවය හොයන්න මම ගානක් ඔයාලට දෙන්නම්. මම ඒකට අදාළ වෙන් රූප සටහන බෝඩ් එකේ ඇඳලා තියෙනවා. දැන් මේක අඳින්න එපා. අපි ගාන ලියාගෙන අඳිමු. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගානක් ලියාගෙන පුතේ මේ වෙන් රූප සටහන සම්පූර්ණ කරලා මේකෙන් සම්භාවිතාවය හොයන්න කොහොමද කියලා බලමු. හරි. එහෙනම් ලියන්නකො ගාන මෙන්න මෙහෙම. සිසුන් 40කගෙන් තමා කැමති වාහනය විමසා ලබාගත් තොරතුරු පහත දැක්වේ. හරි, ලබාගත් තොරතුරු ටික අපි ලියලා වෙන් රූප සටහන අඳිමු. ලියන්න එහෙනම් තොරතුරු ටික. කාර් වලට කැමති සිසුන් 9ක්ද බයික් වලට මෝටර් සයිකල් වලට කැමති සිසුන්, ඔක බයික් කියලා ලියන්න බෑනේ, ඒක ඉංග්‍රීසි වචනනේ. මෝටර් සයිකල් වලට කැමති සිසුන් 23ක්ද වෑන් වලට කැමති සිසුන් 12ක්ද මෝටර් සයිකල් සහ වෑන් යන දෙකටම කැමති සිසුන් 5 දෙනෙක්ද විය. මෙම තොරතුරු පහත වෙන් රූප සටහනෙහි දක්වන්න. හරි. දැන් වීඩියෝ එක නතර කරලා මේක ඇඳ ගන්නකො පුතේ ඉක්මනට. එතකොට දැන් මේ වෙන් රූප සටහනේ බලන්නකො මේ කාර් කියන කෙනා උපකුලකයක් විදිහට ඉන්නේ. ඒ කියන්නේ මේ මෝටර් සයිකල් වලට කැමති ළමයිගේ ඇතුලේ තමයි කාර් කියන කුලකය තියෙන්නේ. ඒ කියන්නේ මේ කාර් කියන කුලකය මෝටර් සයිකල් කුලකයේ උපකුලකයක් විදිහට තියෙන්නේ. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ කාර් වලට කැමති හැම ළමයෙක්ම මෝටර් සයිකල් වලටත් කැමතියි කියන එක. නේද? කාර් වලට කැමති හැම ළමයෙක්ම මෝටර් සයිකල් වලටත් කැමති වෙලා තියෙනවා මේ තොරතුරු වලට අනුව. හරි. දැන් කාට හරි මේ කුලක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අපි කුලක පාඩමෙත් සම්පූර්ණම විස්තරයක්, ඒ කියන්නේ කුලක පාඩම සරලම තැන ඉඳලා අපි කරපු වීඩියෝ තියෙනවා අපේ channel එකේ. කුලක පාඩමත් බලන්න. මොකද කුලක පාඩම් බැයි නම් මේක ගැන අවබෝධයක් නැහැනේ. මට දැන් ආයේ කුලක පාඩම් මෙතන මතක් කරන්න බෑ. ඒ හින්දා කුලක පාඩම බැරි නම් ඒක දන්නේ නැත්නම් ඒකේ වීඩියෝ ටිකක් බලලා ඉගෙන ගන්න පුළුවන් පුතේ ඔයාලට.
හරි මේ බලන්නකෝ. දැන් අපි තොරතුරු ටික දාද්දී මේකේ සර්වත්‍ර කුලකය 40යි කියලා අපිට මේකේ දීලා තියෙනවා. මොකද අපිට කියනෝනේ ශිෂ්‍යයෝ 40 දෙනෙක්ගෙන් තමයි මේ සමීක්ෂණය කරන්න කියලා. එතකොට අපිට කියනවා කාර්යරත සඳහා 9 දෙනෙක් ඉන්නවලු මේකට කැමැත්තෙන්. කාර්යවලට 9 දෙනෙක් කැමැත්තෙන් ඉන්නවලු. එතකොට ඔන්න ඔය දත්තය අපිට මේ කාර්යරත කියන රවුම ඇතුලේ දාන්න පුළුවන්. මොකද කාර්යරත කියන රවුම ආපහු බෙදිලා ගිහින් නැහැ. එහෙනම් කාර්යරත වලට කැමති ශිෂ්‍යයෝ 9 දෙනෙක් ඉන්නවා. දැන් ওই දත්තේ දෙද්දී මම දුන්නේ කාර්යරත වලට කැමති සිසුන් 9 දෙනයි කියලා. දැන් ওই දත්තේ මම මෙහෙම දුන්නා නම් කාර්යරත වලට පමණක් කැමති සිසුන් 9 දෙනෙක් ඉන්නවා කියලා දුන්නා නම් අපිට මේ කාර්යරත කියන කුලකයේ මේක ඇතුලේ තියන්න වෙන්නේ නැහැ එහෙනම්. ඇයි? කාර්යරත වලට පමණක් කැමති ශිෂ්‍යයෝ මේකේ ඉඳලා නැහැ. හේතුව තමයි බලන්නකො මෝටර් සයිකල් වලට කැමති කට්ටියගෙන්ම කොටසක් තමයි කාර් වලට කැමති වෙලා තියෙන්නේ. ඒකනේ මේ මෝටර් සයිකල් කුලකයේ ඇතුලේ තියෙන්නේ කාර් කුලකය. එහෙනම් කාර් වලට කැමති 9 දෙනා මෝටර් සයිකල් වලටත් කැමති 9 දෙනෙක්. එහෙනම් අපිට අර දත්තේ දෙද්දි කියන්න බෑ කාර් වලට පමණක් කැමති කියලා. පමණක් වචනේ දාන්න බෑ. හරි? ඒකින්ද තමයි ඒක පමණක් කියලා දාලා නැත්තේ. ඊළඟට අපිට කියනවා මෝටර් සයිකල් වලට කැමති ළමයි 23ක් ඉන්නවලු. හැබැයි මෝටර් සයිකල් රවුම නම් පුතේ මෙතනයි ඔන්න බෙදිලා. එහෙනම් අපිට මෙන්න මේ හරිය අපි දාගන්නවා මේක ඇතුලේ 23ක් ඉන්නවා කියන්න මේ ලයින් එකේ දාගන්නවා. ඊළඟට වෑන් වලට කැමති 12 දෙනෙක් ඉන්නවලු. ඒකත් අපිට මේ ලයින් එකේ දාගන්න වෙනවා. ඔන්න අපිට ඊළඟ දත්තය කියනවා මෝටර් සයිකල් සහ වෑන් කියන දෙකටම කැමති ළමයි 5 දෙනෙක් ඉන්නවලු. එහෙනම් මෝටර් සයිකල් කුලකයේ සහ වෑන් කුලකයේ ඡේදනය 5යි. මොකද මේ දෙකටම කැමති අය 5 දෙනෙක් ඉන්නවා. ඔන්න අපි දීලා තිබ්බ දත්ත ටික වෙන් රූප සටහනට දාගත්තා. එහෙමනම් මම මේකෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ දැන් සම්භාවිතාව ප්‍රශ්න අහන්න කලින් කුලක කොටසකුත් අහන්නම්. අහලා ඒකට අදාළ සම්භාවිතාවය ගණනය කරන හැටි කියලා දෙන්න. එහෙනම් පුතේ ලියන්න පළවෙනි රෝම ඉලක්කම ප්‍රශ්නය. පළවෙනි රෝම ඉලක්කම මෝටර් සයිකල් වලට පමණක් කැමති සිසුන් ගණන සොයන්න. මෝටර් සයිකල් වලට පමණක් කැමති සිසුන් ගණන සොයන්න. මෝටර් සයිකල් වලට පමණක් කැමති සිසුන් ගණන සොයන්න. හරි. දැන් බලන්න පුතේ. මෝටර් සයිකල් වලට කැමති ශිෂ්‍යයෝ 23 දෙනෙක් ඉන්නවා. හැබැයි ওই 23 කියන රවුමේ කොටස් 3ක් තියෙනවා ඔයාලට පේන්න. මෙන්න එක කොටසක්. ඒ කොටස ඇතුලේ ඉන්නේ මෝටර් සයිකල් සහ කාර්. මේ තව කොටසක්. ඒ කොටසේ ඉන්නේ මෝටර් සයිකල් සහ වෑන්. එහෙනම් මෙන්න මේ පිටින් තියෙන කොටසේ මෙන්න මේ කොටසේ මම ඒක පොඩ්ඩක් අඳුරු කරලත් පෙන්නන්නම්. එහෙනම් මෙන්න මේ කොටසේ ඔයාලත් ඒක අඳුරු කරගත්තට කමක් නැහැ. මෙන්න මේ කොටසේ ඉන්නවා මෝටර් සයිකල් වලට පමණක් කැමති ශිෂ්‍යයෝ ප්‍රමාණය. එහෙනම් දැන් අපි ඒක හොයන්නේ කොහොමද බලන්න. මෙතන මේ මෝටර් සයිකල් රවුම ඇතුලේ 23 දෙනායිලු ඉන්න පුළුවන්. ඒ 23 දෙනාගෙන් 9 දෙනෙකුයි 5 දෙනෙකුයි අඩු කරන්න ඕන. මොකද මේ 9 දෙනා කාර් වලට කැමති, මේ 5 දෙනා වෑන් වලට කැමති. එහෙනම් අපිට එනවා මෝටර් සයිකල් වලට විතරක් කැමති ළමයි ගාන 9 දෙනෙක් කියලා. මෝටර් සයිකල් වලට පමණක් කැමති ළමයි 9 දෙනෙක් ඉන්නවා. හරිනේ. එතකොට මෙතනත් 9යි එතනත් 9ක් එන්නේ. එහෙනම් ඔන්න මෝටර් සයිකල් වලට පමණක් කැමති ශිෂ්‍යයෝ 9 දෙනෙක් ඉන්නවා කියලා අපි හොයාගත්තා. හරි. හදාගන්න ගාන. ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නේ අහනවා මේකේ සම්භාවිතාවයෙන්. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මම අහනවා සම්භාවිතාවයෙන්. බලන්න දැන් මේකෙන් කොහොමද සම්භාවිතාවය ගානක් අහන්නේ කියන එක තමයි දැන් ඔය කියලා දෙන්න හදන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ පුතේ මම මෙහෙම අහනවා. මින් අහඹු ලෙස තෝරාගත් ශිෂ්‍යයෙකු මෝටර් බයිසිකල් සඳහා පමණක් කැමති ශිෂ්‍යයෙකු වීමේ සම්භාවිතාව සොයන්න. හරි. පැහැදිලිද පුතේ දැන් අහන ප්‍රශ්නේ? මම අහන්නේ මෙන්න මේ 40 දෙනාගෙන් අහඹු ලෙස ළමයෙක් තෝරගන්නවා. දැන් අපි දන්නේ එයාලා කැමති කාටද කියලාවත් දන්නේ. මේ 40 දෙනා ඉන්නවා අපි අහඹු ලෙස කෙනෙක් තෝරගන්නවා.
අන්නේ තෝරගන්න කෙනා මෝටර් සයිකල් වලට විතරක් කැමති ළමයෙක් වීමේ සම්භාවිතාවය අපෙන් අහනවා. එහෙමනම් පුතේ තෝරගන්න ළමයි 40ක් ඉන්නවා. අර භාජනයට දැම්මා වගේ බෝල හිතන්නකෝ භාජනයකට ළමයි 40 දැම්මා කියලා. පිට්ටනියකට දැම්මා කියලා. ඒ පිට්ටනියට ළමයි 40 දාලා එක්කෙනෙක් ගන්නවා අපි. ඔයා එන්න කියලා ගන්නවා. අන්න අහඹු ලෙස තෝරගන්නවා. එහෙමනම් 40කගෙන් 9 දෙනෙක් ඉන්නව නේද පුතේ මෝටර් සයිකල් සඳහා පමණක් කැමති. එහෙමනම් අපිට මේකේ සම්භාවිතාව වෙනවා 40න් 9යි කියලා. මෝටර් සයිකල් සඳහා පමණක් කැමති ශිෂ්‍යයෙකු වීමේ සම්භාවිතාව 40න් 9යි කියලා එනවා. පැහැදිලිද මේක ඇතුලෙන් කොහොමද අපි ගාණක් හදන්නේ කියන එක? දැන් මෙතන 9 ඉලක්කම් දෙකකින් තමයි මේක අඳුරු කරලා දාගන්න කීවේ. එතකොට මෙන්න මෙතන අපි හෙව්වා මෝටර් බයිසිකල් සඳහා පමණක් කැමති ළමයි 9 දෙනෙක් ඉන්නවා කියලා. ඒ ළමයි 9 දෙනාගෙන් අහඹු ලෙස එක්කෙනෙකුත් හම්බෙනවා අපිට. ඒ කියන්නේ මෝටර් සයිකල් සඳහා පමණක් කැමති ළමයෙක් හම්බෙනවා කියන්නේ 40න් 9යි ඒකේ සම්භාවිතාව. හරි. තුන්වෙනි ප්‍රශ්නේ මම අහනවා මෙහෙම එකක්. ඒක මම එකපාරම ප්‍රශ්නයක් අහනවා. සම්භාවිතාවයක්ම අහනවා. එතකොට අපිට කුලක වලින් පොඩි කොටසක් හදලා සම්භාවිතාව ලියන්න තියෙන්නේ. හරි. මේ බලන්නකෝ. ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ රොම් ඉලක්කම 3. අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ඉහත වාහන වර්ග 3න් එකකටවත් කැමති නැති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න. අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ඉහත වාහන වර්ග 3න් එකකටවත් කැමති නැති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න. හරි. දැන් පුතේ අපි එහෙනම් මේ වෙන් රූප සටහනෙන් බලන්න ඕනේ මේ වාහන තුනටම කැමති නැති ළමයි ඉන්නවද කියලා. බලන්නකෝ ඉන්නවා. මේ දැන් මෝටර් සයිකල් සඳහා කැමති ළමයි ඔක්කොම 23ක් ඉන්නවා. එතකොට මේ මෝටර් සයිකල් රවුම හරි. වෑන් වලට කැමති ළමයි ඉන්නවා 12ක්. එහෙනම් අපි හොයාගන්න ඕනේ වෑන් වලට පමණක් කැමති ළමයි කීයද කියලා. දැන් මම ඒක මේ වෙන් රූප සටහන ඇතුළෙම හොයනවා. මේ බලන්න. වෑන් වලට කැමති ළමයි 12කින් 5 දෙනෙක් මෝටර් සයිකල් වලටත් කැමති. ඒකනේ 5ක් මේ පැත්තේ ඉන්නේ. එහෙනම් ඉතින් මෙතෙන්ට 7යි නේද පුතේ? 5යි 7යි 12ක් හැදෙනවානේ. එහෙනම් මේ එක වාහනයකටවත් කැමති නැති ළමයි ඉන්න ඕනේ මෙන්න මේ පිටත කොටසේ. මෝටර් සයිකල් වලටවත් කාර් වලටවත් වෑන් වලටවත් කැමති නැති කට්ටිය ඉන්න ඕනේ මෙන්න මේ පිටත කොටසේ. එහෙමනම් අපිට පිටත කොටසේ ඉන්න ප්‍රමාණය හොයාගන්න පුළුවන් 40ක් ඉන්න ඔක්කොම. සර්වත්‍ර කුලකයේ 40ක් ඉන්නවා. ඒ 40න් බලන්න පුතේ මෙන්න මේ කොටසට 9ක් ගිහින් ඔන්න මං එයාව ගත්තා. මේ කොටසට 9ක් ගිහින් ඔන්න මං එයාවත් ගත්තා. මේ කොටසට 5ක් ගිහිල්ලා තියෙනවා. ඔන්න එයාවත් ගත්තා. මේ කොටසට 7 දෙනෙක් ගිහින් ඉන්නවා. අන්න එයාවත් ගත්තා. එතකොට මෙන්න මේ කොටස් හතරේ ඉන්න කට්ටිය අඩු කරපුවාම එන ගාන තමා මේ පිටින් ඉන්න ළමයි ගාන වෙන්නේ. මේවා කුලක පාඩමේදී ඕන තරම් ගණන් හැදුවේ. එහෙනම් අපිට එනවා 18යි 5යි 23යි 23යි 30ක් කියලා. එහෙමනම් මේ එකකටවත් කැමති නැති ළමයි 10 දෙනෙක් ඉන්නවා. එතකොට එකකටවත් කැමති නැති ළමයෙකු වීමේ සම්භාවිතාව අපෙන් අහන්නේ. එහෙනම් අපිට සම්භාවිතාව හොයන්න පුළුවන්. සම්භාවිතාව සමානයි 40න් 10 දෙනෙක් ඉන්නවා එකකටවත් කැමති නැති. මේ එක වාහනයකට එයාලා වෙන වාහන වලට කැමති අය. අපි හිතමු ලෝරි වලට බස් වලට එහෙම කැමති අය. හරි? එහෙනම් 40න් 10ක් ඉන්නවා මේ එකකටවත් කැමති නැති ළමයි. එහෙමනම් අපිට මෙන්න මේ බිංදු කපලා දාලා සම්භාවිතාව 4න් 1යි කියලා ලියන්න පුළුවන් සරල කරලා. මේක එහෙම සුළු කරන්න බෑ. ඒ හින්දා තමයි හැමම තිබ්බේ. හරි. එහෙනම් මේ එක වාහනයකටවත් කැමති නැති ළමයි ඉන්නවා 4න් 1ක්. සම්භාවිතාව 4න් 1යි. හරි. තව ප්‍රශ්නයක් මම මේකේ අහනවා. 4 වෙනි ප්‍රශ්නේ. ලියන්න 4 වෙනි ප්‍රශ්නේ. අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ඉහත වාහන වර්ග 3ටම කැමති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න.
අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු ඉහත වාහන වර්ග 3ටම කැමති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න. අන්න. දැන් අපි බලන්න ඕනේ මේ වෙන් රූප සටහන දිහා බලලා මේ වාහන වර්ග 3ටම කැමති ළමයි ඉන්නවද කියලා. හිතලා බලන්න පුතේ. මෙතන ඉන්න 9 දෙනා බයික් වලට විතරයි, මෝටර් සයිකල් වලට විතරයි. මෙතන ඉන්න 9 දෙනා කාර් වලටයි, මෝටර් සයිකල් වලටයි. මෙතන ඉන්න 5 දෙනා වෑන් වලටයි, මෝටර් සයිකල් වලටයි. මෙතන ඉන්න 7 දෙනා වෑන් වලට විතරයි. දැන් එළියේ 10 දෙනෙක් ඉන්නවා කියලා හොයාගත්තා මේ කොටසේදී. එහෙනම් එළියේ ඉන්න 10 දෙනා ඔය එකකටවත් කැමති නැහැ. ඉතින් පුතේ මේක ඇතුලේ අහඹු ලෙස තෝරාගත්ත ළමයි එක්කෙනෙක්වත් නැහැනේ මේ වාහන 3ටම කැමති. මේ වාහන 3ටම කැමති එක ළමයෙක්වත් නැහැ. එහෙනම් අපි පිට්ටනියට දාලා මේක කී වතාවක් කරත් මේක කවදාවත් සිදු නොවන සිද්ධියක් නේ. මතකද අපි සම්භාවිතාව පාඩමේ මුලින්ම කීවා. කවදාවත් සිදු නොවන සිදුවීමක සම්භාවිතාවය 0යි කියලා. පැහැදිලි නේද පුතේ? දැන් මෙතනත් එහෙනම් වාහන 3ටම කැමති සිසුවෙකු වීමේ සම්භාවිතාව 0ක් වෙන්න ඕන. මේ බලන්න ඒක හරියටම එනවා. ළමයි 40ක් ඉන්නවා. ඔය 40න් එක ළමයෙක්වත් නැහැ වාහන 3ටම කැමති. එහෙනම් 40න් 0යි. උත්තරේ 0යි කියලා අපිට එනවා එහෙනම්. පැහැදිලි නේද? මේ ළමයි 40 දෙනාගෙන් අපි මේ පරීක්ෂණේ කී වාරයක් කරත් අපි 10 වාරයක් කරත් අපිට වාහන 3ටම කැමති ළමයෙක් හම්බෙන්නේ නැහැ නේ. මොකද වාහන 3ටම කැමති ශිෂ්‍යෝ මේක ඇතුලේ නැහැ. එහෙමනම් මේක කවදාවත් සිද්ධ වෙන්නේ නැති සිද්ධියක්. එහෙමනම් අන්‍යයාගේ සම්භාවිතාවය අපිට අවපුතේ 0යි කියලා. හරි. ඔන්න අපේ වෙන් රූප සටහනක් පාවිච්චි කරලත් ගානක් හැදුවා. මම මේකේ තව එකක් දෙන්න. තව එක ගානක් මේකෙන් අහන්නම් ඈ. තව එක සම්භාවිතාවයක් අහන්නම්. ඒකටත් අපි උත්තරයක් ලියමු. හරි. ලියන්න එහෙනම් පුතේ මෙහෙම අපේ පස්වෙනි රෝම ඉලක්කම 5 අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු වාහන වර්ග 2කට කැමති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න. අහඹු ලෙස තෝරාගත් සිසුවෙකු වාහන වර්ග 2කට කැමති සිසුවෙකු වීමේ සම්භාවිතාව සොයන්න. හරි. අපි බලමු පුතේ වාහන වර්ග 2කට කැමති ළමයි මේකේ කී දෙනෙක් ඉන්නවද කියලා. මෙන්න මේ 9 දෙනා මෝටර් සයිකල් කාර්. ඔන්න මම මෝටර් සයිකල් උයි කාර් කියන්නේ මුල් ලකුණු ටික ලියවා. 9 දෙනෙක් ඉන්නවනේ. මෝටර් සයිකල් හා කාර් කියලා ලියන්නන්නේ. නැත්තම් උතන පටල ගන්නවා කියලා. මෝටර් සයිකල් හා කාර් වලට කැමති 9 දෙනෙක් ඉන්නවා. මේ 9 දෙනා. මෙයාලා මෝටර් සයිකල් වලටත් කැමති, කාර් වලටත් කැමති. මෙන්න මේ 5 දෙනා මෝටර් සයිකල් හා වෑන් වලට කැමති අය. මේ 5 දෙනා. එහෙනම් මේ 9 දෙනත් වාහන දෙකකට කැමති. මේ 9 දෙනත් මේ 5 දෙනත් වාහන දෙකකට කැමති. එහෙනම් පුතේ වාහන දෙකකට කැමති ඔක්කොමලා 14ක් ඉන්නවා. එතකොට මේ ළමයි 40 ඇතුලෙන් 14 දෙනෙක් ඉන්නවා වාහන දෙකකට කැමති. එතකොට මේ 14 දෙනාගෙන් 9 දෙනෙක් බයික් කාර්, 5 දෙනෙක් බයික් වෑන්. පැහැදිලි නේද? එහෙනම් දැන් අපිට ලියන්න පුළුවන් වාහන දෙකකට කැමති ශිෂ්‍යයෙකු වීමේ සම්භාවිතාව 40න් 14යි. මේකත් අපිට දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් නේ. 14යි 40යි දෙකම දෙකෙන් බෙදෙන හින්දා 20න් 7යි කියලා අපි කුඩා කරලා තියමු. හරි. ඔන්න අපි ඒ ගාන හදලා මෙතනින් ඉවර කරනවා. එහෙමනම් පුතේ සම්භාවිතාව කියන පාඩමේ කිසිදු අඩුවක් නොකර මම ඔන්න ඔයාලට උගන්වන්න ඕන ටික තියරි කොටස් ටිකත් උදාහරණ වලින් උගන්වලා ඉවර කරා. අපි කුලක පාඩමේදී කරා වගේම එහෙමනම් මේ සම්භාවිතාව පාඩමට අදාළ තව ගණන් ගොඩක් අපි හදමු. නිබන්ධනයේ තියෙන ගණන් ටිකයි, පාස් පේපර්ස් ගණන් ටිකයි අපි සියල්ලම මං ඉදිරියේදී ආපහු අලුත් වීඩියෝ එකකින් ඔයාලට සාකච්ඡා කරලා පෙන්නන්නම්. ඒ ටික කරන්න කලින් දැන් ඔයාලට පුළුවන් මගේ නිබන්ධනයේ ගණන් ටික හදන්න පුළුවන්. ඒ වගේම
පාස් පේපර්ස් අඩුම තරමේ 2010 ඉඳලවත් හදන්න. 2011 ඉඳලා මම කීවේ 2011 ඉඳලා 2020 විද්‍යා අවුරුදු 10ක් ඇවිල්ලානේ. අන්න ඒකයි. එහෙනම් අඩුම තරමේ 2010 2011 ඉඳලවත් හදන්න පටන් ගන්න. සමහර අය 2016 ඉඳලා හදනවා. මොකද අලුත් සිලබස් එකේ හින්දා 16 17 18 19 20 කියන පහ ඒත් කමක් නැහැ. හරි කොහොම හරි පාස් පේපර්ස් උත් හදන්න ඕන පුතේ ටියුට් එක ගණන් හදන ගමන්. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකකදී සම්භාවිතාවේ ගණන් සාකච්ඡා කරමු. දැන් ඔයාලට මේකෙන් ඕනෑම ගණනක් හදාගන්න දැනුම ඇවිල්ලා තියෙනවා. එහෙනම් දැන් ඔයාලගේ වාරය උත්සාහ කරලා බලන්න තමන් හරියට සම්භාවිතාව කොටස ඉගෙන ගත්තද? ඔයාලට විභාගෙදී දෙන ගාන හදාගන්න පුළුවන් වෙයිද කියන එක. එමනම් පුතේ හැමෝටම තෙරුවන් සරණයි.